අද උන්න දාන ටෙස්ට් එක. ඉදා දාපුවෙන් අද 7 වෙනි දාන්නේ. මේක හැබැයි දාන්න ඉඩ මදි. ඒ හින්දා මේ විදිහට තමයි අපි කියවන්න වෙන්නේ. අපි ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට මම පොඩි වෙලාවක් දෙනවා ඔයගොල්ලෝ කියව ගන්න. ඊට පස්සේදී මේ උත්තර ලියමු. ඊට පස්සේ මම විස්තරත් කරන්නම්. ඉස්සෙල්ලා තේරුම් ගන්නත් උනා කියවන්න. දැන් සාමාන්‍ය විභාගයක් විදිහට කරන්න හම්බෙන්නේ මට තේරුම් ගන්න වෙනවා. මොකද අනිත් එක තියෙන්නේ වෙලින් පිටුවකනේ. පොඩි ටිකක් දිගයි. හරි කියවන්න පොඩි වෙලාවක් කරගෙන ටිකක් වෙලාව දෙන්න කිව්වා. Read the following text and answer the questions. The two boys walked slowly across the valley. දැන් මේකේ තේරුම මොකද්ද? Two boys walked across the valley. valley කියන එක උඩ දන්නවද? කවුරුද දන්නවනම් කියන්න ඕනේ valley කියන්නේ මොකද්ද කියලා. valley කියන්නේ සාමාන්‍යයෙන් මිටියාවතක් කියනවා. මිටියාවතක් නෙමෙයි එතන නිම්නයක් කියනවා. දෙපැත්තට බැවුම් කඳු වගේ තියෙනවා. අන්න එහෙම උළු දන්නවා. දන්නවද නිම්නයක් කියන්නේ මොකද්ද කියලා. එතන මේ නිම්නය හරහා මේ ළමයි දෙන්න ඇවිදගෙන ගියා. පිරිමි ළමයි දෙන්න. Then suddenly Isuru stopped. එතකොට හදිසියෙම ඉසුරු නැවතුණා. And sat down on a large stone. බස්යා විශාල ගලක් උඩ වාඩි වුණා. It's no use. ඒක ඔයගලන්ට ඕන ලියාගත්තා. It's no use කියලා. It's no use කියන්නේ වැඩක් නැහැ. දැන් කියන මොනවා කියලා වැඩක් නැහැ. වැඩක් නැහැ තවත් කියලා. It's no use. වැඩක් නැහැ. I can't go any further. මට තවත් නම් යන්න බෑ. any further කියන්නේ තවදුරටත් කියන එක. මට තවදුරටත් යන්න බෑ. I am absolutely exhausted. Absolutely කියන්නේ සම්පූර්ණයෙන්ම exhausted කියන්නේ වෙහෙසයි. මට සම්පූර්ණයෙන්ම මුළුමනින්ම වෙහෙසයි. Gayan looked at him for a minute. Gayan මොකද කළේ? එයා දිහා විනාඩියක් බලන් හිටියා. Oh come on. come on කියන්නේ වරෙන්කෝ අනේ යන් මේ වගේ අදහසකට come on කියන්නේ. හරි. ඔහොම ඉන්න එපා නැගිටින්න වගේ ඕන එකකට ගන්න පුළුවන් come on කියලා. දැන් ඉඳගෙන අනේ නැගිටලා එන්න වගේ එහෙම ගන්නවා. Oh come on. It's not very far now. දැන් එච්චර දුර නැහැ. දැන් ගොඩක් දුර නැහැ. Yes. But it is uphill most of the way. ගොඩක් දුර නැහැ. නමුත් ගමනේ භාගයක්ම තියෙන්නේ කන්ද උඩට. uphill කියන්නේ කන්ද උඩට. ඒතර most of the way කියන්නේ most කියන්නේ වැඩි හරියක්. most of the way. The way කියන්නේ පාර. ඒතර පාරෙන් වැඩි හරියක්ම තියෙන්නේ කන්ද උඩට. ඉසුරු සෙට්. ඉසුරු කිව්වා. He pointed. Pointed කියන්නේ ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. එයා ඇඟිල්ල දික් කරලා පෙන්නුවා. To the path in front of them. The path කියන්නේ පාර. In front of them. ඒගොල්ලෝ ඉස්සරහ දීච්ච පාරය ඇඟිලි දික් කරලා පෙන්නුවා. ඒක තියෙන්නේ කොහෙද? කන්ද උඩට යන්න තියෙන්නේ. It went straight up the side of the valley. ඒක වැලි එක පැත්තකින් කෙලින්ම straight කියන්නේ කෙලින්ම උඩට ගියා. Gayan sat down too. ඒක දැක්කහම මොකද උනේ? Gayan sat down. Gayan වාඩි වුණා. මෙතන 2 කියලා TOO2 තියෙන්නේ මොකද? TOO2 කියන්නේ උත් කියන එක. ඒතර ගයානුත් වාඩි වුණා. හරිනේ? ගයානුත් වාඩි වුණා. එතන. right. ගයානුත් කියන එක. මෙතන තියෙන්නේ. right. ගයානුත් වාඩි. හල් time තමයි 2 කියන්නේ. For a while. For a while කියන්නේ ටික වේලාවක් යනතුරු. For a while. ටික වේලාවක් යනතුරු. The two boys said nothing. ඔල්ලෝ දෙන්න කිසිවක් කිව්වේ නැහැ. The two boys said nothing. Said nothing කියන්නේ කිසිවක් කිව්වේ. හරිනේ? said nothing. Then Isuru pointed. ඔන්න මතක තියාගන්න pointed කියන්නේ මොකද? ඇඟිලි දික් කරලා පෙන්නනවා. එහෙනම් Isuru pointed කියන්නේ Isuru ඇඟිලි දික් කරලා පෙන්නුවා. Then කියන්නේ පසුව. පස්සේ Isuru ඇඟිලි දික් කරලා පෙන්නුවා to some trees. just වගේ. About half a mile ahead. About කියන්නේ පමණ. අන්න about half a mile. හැතැම්ම භාගයක් පමණ ahead කියන්නේ ඉස්සරහා. හැතැම්ම භාගයක් පමණ ඉස්සරහින් තිබිච්ච ගස් වගේකට ඇඟිලි දික් කරලා පෙන්නුවා. ahead කියන එකත් ඉස්සරහට කියන එක. go ahead කියන්නේ ඉස්සරහට යන්න. දැන් කවුරු හරි මේ පාර යනවා කොහොමද අපි යන්නේ කොහොමද මෙතන? අපි කියන go ahead. ඉස්සරහට යන්න.
there's a hut among those trees, he said. There's a hut. There's කියන්නේ තියෙනවා. there's a hut කියන්නේ මඩුවක් තියෙනවා. among කියන්නේ අතර. among those trees. ඒ ගස් අතර මඩුවක් තියෙනවා. ඒ ගස් අතර මඩුවක් තියෙනවා. there's a hut among those trees. perhaps කියන්නේ මොකද? සමහර විට perhaps we can spend the night there. අපිට පුළුවන් රාත්‍රී ගත කරන්න. spend කියන්නේ ගත කරනවා. the night රැය ගත කරන්න පුළුවන්. there කියනවා එහි. අපිට සමහර විට අපිට එහි රැය ගත කරන්න පුළුවන්. I'll go and take a look. I'll go කියන්නේ මම යන්නම්. මම ගිහිල්ලා බලන්න. take a look. take a look කියන්නේ පොඩ විවරමක් දාලා බලන්න. ගයන් කිව්වා. He ran down the path. එයා path එක දිගේ දිව්වා. Towards the hut කියන්නේ මඩුව. towards කියන්නේ දෙසට. මඩුව දෙසට දිව්වා. vanishing among the trees. vanishing කියන්නේ අතුරුදහන් වෙමින්. among the trees කියන්නේ ගස් අතර අතුරුදහන් වෙමින් දිව්වා. ඉසුරු followed him. ඉසුරු යාගේ පස්සෙන් ගියා. more slowly කියන්නේ ඊට වඩා හිමින්. ඒ කියන්නේ ගයන් යනවට වඩා හිමින් ගියා. what's it like inside? ඕක ඇතුළ මොකක් වගේද? like කියන්නේ මෙතන වගේ. අහන එළිය නම් අහන ඕක ඇතුළ මොකක් වගේද? he asked when he reached the hut. ඔහු ඇහුවා when කියන්නේ විට. he reached කියන්නේ ළඟා වුණා. ඔහු මඩුවට ළඟා වූ විට ඇහුවා. not bad. වරදක් නැහැ. not bad කියන්නේ වරදක් නැහැ. නරකක් නැහැ. ගයන් called back. ගයන් කෑ ගහලා ගියා ආපස්සට. ඒ කියන්නේ තාම ඇතුළට ගිහිල්ලා අනිත් එක එළියේ ඉන්නේ. it feels a little damp. පොඩි තෙත් ගතියක් දැනෙනවා. damp කියන්නේ තෙත්. ඒතර little කියන්නේ චූටි. දැන් feel කියන්නේ දැනෙනවා. මේකේ පොඩි තෙත් ගතියක් දැනෙනවා. but there are some wood in one corner. නමුත් දර ටිකක් තියෙනවා එක පැත්තක එක මුල්ලක. so කියන්නේ ඉතින්. so we can light a fire. ඉතින් අපිට පුළුවන් ගිනි ගොඩක් ගහගන්න. ඔන්න light a fire කියන්නේ ගින්නක් ගහනවා. ඒක මම තේරෙනවා light a fire. ගිනි ගොඩක් පත්තු කරනකොට light a fire. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා විතර නේද? ඉතින් ළමයි දෙන්නේ ගැන දෙන්නගේ ගමන ගැන විස්තරයක් බොහොම රසවත් විදිහට ලියලා තියෙනවා. හරිද? දැන් අපි යනවා ඉතුරු ටික බලන්න. මේ ටිකත් ඔයගොල්ලෝ කියවන්න කියලා තේරුම් ගන්න. ඊට පස්සේ මම ඔයාලට විස්තර කරලා දෙන්නම්. ඔයගොල්ලෝ අමාරු වචන ලියාගත්තා. ඒවා ලියාගන්න තේරුම ලියාගත්තු වචන වල. The two boys cleaned out. cleaned කියන්නේ පිහදා මේ පිරිසිදු කරන clean out කියලා මේ වගේ වෙනකොට ඒකේ තේරුම නිකන් පිහදලා දැම්මා වගේ. හරි? එහෙම අපි කියනවානේ පිහදලා දැම්මා, කාලා දානවා, බීලා දානවා, යෝගිව දානවා, ගන්නවා, හරි? අතුගා දානවා. නේද? තෝර ගන්නවා. එහෙම තෝරනවා, තෝර ගන්නවා වගේදී ඉංග්‍රීසි වලින් out on මේ වගේ වචන දානවා. හරි? ඒතර clean කියන්නේ පිරිසිදු කළා, clean out කියන්නේ පිරිසිදු කරලා දැම්මා වගේ. The hut එක මඩුව සුද්ධ කරලා දැම්මා. and lit a fire. lit කියන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. light කියලා වචනයක් අපි ඉගෙන ගත්තානේ. light a fire කියලා ඉගෙන ගත්තානේ. ඒක අතීත කාලේ තමයි lit. lit කියන්නේ light කියන්නේ අවුලනවා. lit කියන්නේ ඇවුලුවා. light a fire ගින්නක් යනවා. lit කියන්නේ ගින්නක් light a fire කියන්නේ ගින්නක් අවුලනවා. lit a fire කියන්නේ ගින්නක් ඇවුලුවා. එතකොට ඒගොල්ලෝ ගිනි ගොඩක් ගහගත්තා. හරිනේ. එතන අපි කල්ලගත්තා. and the boys clean out the hut and then කියන පස්සේ they had dinner. ඒගොල්ලෝ රෑ කෑම කෑවා. they were both tired. ඒ දෙන්නටම both කියන්නේ දෙන්නටම මහන්සි and they did not talk much. ගොඩක් කතා කරේ නැහැ. before they went to bed කියන්නේ නිින්දට යනවා. මතකද දැන් මෙතන මේ මඩුවේ නිදා ගන්න ඒගොල්ලන්ට ඇඳක් තියනවද? ඇඳක් නැහනේ. ඒ වුණාට අපි කියන්නේ go to bed කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඇඳක් නැති වුණත් go to bed කියනවා. එහෙනම් go to bed කියන එකේ තේරුම මොකක්ද? go to bed කියන එකේ තේරුම sleep කියන එක. හරි නිදා ගන්නට කියන වචනේ තමයි go to bed. අපි ඇඳක් නැහැ දැන් මේ මඩුවේ. ඒ වුණාට ඒගොල්ලෝ නිදා ගන්නවට කියන වචනේ තමයි go to bed. ඒක තමයි දීලා තියෙන වචනේ. අන්න එහෙම ඉගෙන ගන්න. හරි go to bed කියන්නේ sleep. එතකොට දැන් බලන්න before they went to bed. before කියන්නේ පෙරනේ.
they went කියන්නේ ගියා. නින්දට යන්න ඉස්සෙල්ලා they put ඒගොල්ලෝ දැම්මා. put කියන්නේ දානවා. present tense එකයි past tense එකයි දෙකම put තමයි. දැම්මා. plenty of wood. plenty of කියන්නේ ඇතිතරම්. wood ඇතිතරම් දර දැම්මා on the fire. ගින්නරට දැම්මා. දැන් හොඳට ඇවිල්ලා තියෙන දැන්. Gayan fell asleep almost at once. fell asleep. මේ වචනයත් විතර මේක හොඳ වචනයක් මේක ඉගෙන ගන්න. fall asleep. මෙතන asleep කියලා තමයි කියන්නේ. හරි? fall asleep කියලා කියනවා. fall asleep. fall asleep. මේ asleep කියලා එකට එන්නේ. ඒක asleep නෙමෙයි asleep කියලා කියන්න. fall asleep. fall asleep කියන්නේ නින්දට වැටෙනවා. ඒක past tense එක නින්දට වැටුණා කියද්දි මොකද අපි කියන්නේ? fall කියන්නේ past tense fell. එහෙනම් fell asleep නින්දට වැටුණා. ගයාන් නින්දට ගයාන් fell asleep at once. නෝ වචනේ ඇත්තට මේක ගන්න. at once කියන්නේ එකපාරට මේ කියන්නේ එක සැරෙම නින්දට වැටෙනවා. එතකොට එක සැරෙම නින්දට වැටෙනවා. එතන හැබැයි ඉස්සරහින් වචනයක් දාලා දෙන්න මෙහෙම almost කියලා. almost කියන්නේ මුළුමනින්ම වගේ. ඒකේ තේරුම ඇත්තටම අපි කියනවා nearly කියලා. nearly කියන්නේ ආසන්න වශයෙන්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා virtually කියලා. ලස්සන වචනයක්. virtually කියන්නේ ආසන්න වශයෙන්. හරි? ඊට පස්සේ තවත් වචනයක් උඩ තියෙනවා සමාන වචනයක්. අපි කියනවා more or less කියලා. more or less. nearly virtually more or less කියන ඔක්කොගෙම තේරුම සමානයි. එතකොට ඒකේ තේරුම almost කියන්නේ ආසන්න වශයෙන්. දැන් බලන්න එයා එකපාරටම නින්දට වැටුන්නේ නැහැ. almost at once. ඒ කියන්නේ එකපාරටම වගේ ආසන්න වශයෙන් එකපාරටම. දැන් හිතන්නකෝ අපි හිතන්නකෝ දැන් මට වයස අවුරුදු මොන කීයද වයස අවුරුදු 16 කියලා හිතමුකෝ. 16ට පොඩ්ඩක් අඩුයි නම් ඉතින් මාස දෙකක් තුනක් අඩු නම් ඉතින් කියන I am almost 16. දැන් මට 16ම වගේ තමයි. කියන්නේ ආසන්න වශයෙන් 16. දැන් වෙලාව අපි හිතමු දැන් අපි හිතමු වෙලාව කීයද? වෙලාව 7:31යි කියමුකෝ. ඒක දැන් 7:31 ඉතින් අර එකක් ගන්න ඕනේ අපි කිව්ව හැකි it is හැබැයි ඉතින් වැඩි වෙන්න ඕනේ 7:31යි. අපි හිතමු 7:29 තියෙන 7:25යි තියෙන කියලා දැන් වෙලාව 7:25යි නේ. that is almost 7:30. ආසන්න වශයෙන් 7:00 කියන්නේ 7:00 වගේ. it is nearly 7:30. it is virtually 7:30. that is more or less. more කියන්නේ වැඩි, less කියන්නේ අඩු. අඩු වැඩි වශයෙන් 7:00. කියන්නේ පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට හැබැයි 7:31 කියද්දිත් අපිට කිව්වා it is more or less 7:30 කියලා. හරි. ඒ විදිහට අඩු වැඩි වශයෙන් nearly ආසන්න වශයෙන් කියද්දි අපි ගන්න මේ වචන හතරෙන් එකක් ඕන එකක් ගන්න. almost, nearly, virtually, more or less. ඔලියා ගන්න. හරිනේ. එතකොට දැන් ගයාන් මොකද වුනේ? එයා නින්දට වැටුණා. නින්දට වැටුනේ කොහොමද? එයා නින්දට වැටුනේ එයා නින්දට වැටුනේ කොහොමද? at once. at once කියන්නේ එකපාරටම. කියන්නේ එක සැරේම නින්දට වැටුනේ. එක සැරේම එක තැනකින්ම නිකන් පොල්ලෙන් ගහවගේ නින්දට වැටුනේ. හැබැයි එක සැරේම නෙමෙයි ඉතින්. almost එක සැරේම වගේ. ඒ කියන්නේ සැරකි එක වැඩි වෙලා ගියනේ. almost එක සැරේම වගේ. ආසන්න වශයෙන්. හරි almost කියන්නේ. නින්දට යන්න. but ඉසුරු lay awake. ඔන්න තව වචනයක් තියෙනවා. ඒකත් ඉගෙන ගන්න ඕන. lay awake. අපේ වචනේ lie. lie කියන එකේ past tense එක තමයි lay. lie awake. lie awake. මේ වගේ වචන අපිට සම්පූර්ණ කලාතුරකින්. මේ past tense එකේ lay. lie awake නැත්නම් lay awake කියන්නේ අතීත කාලය. lie කියන්නේ වැතිර සිටිනවා. lie awake කියන්නේ අවදිව වැතිර සිටිනවා. ඒක lay awake කියන්නේ අවදිව වැතිර සිටියා. බලන්න. but ඉසුරු lay awake. ඉසුරු අවදිව වැතිර සිටියා for a long time. ටික වෙලාවක් watching the flames. flames කියන්නේ ගිනිදළු. ගිනිදළු නරඹමින් ඔහු අවදිව වැතිර සිටියා. එක්කනේ lay awake කියන එක උගුරු අල්ල ගන්න ඕනේ. එතකොට lay awake අවදිව වැතිර සිටියා. present tense එක lie awake for a long time watching the flames. ගිනිදළු නරඹමින්. then he too fell asleep. ඒක too කියන්නේ හල්තය. ඊට පස්ව ඔහුත් fell asleep කියන්නේ නින්දට වැටෙනවානේ. ඔහුත් නින්දට වැටෙනවා.
suddenly he was awake again. ආයෙත් ඔහුට ඇහැරුණා. ඒ කියන්නේ ඉසුරුටනේ. ඉසුරුට ආයෙත් ඇහැරුණා. The fire was nearly out. ගින්න මොකද වෙලා තියෙන්නේ? Out. Out කියන්නේ නිමිලා. හැබැයි නිමිලා තියෙන්නේ nearly අර මම ඉස්සර දී වචන ටික nearly virtually or almost නැත්නම් නිමිලාම නිමෙන ආස he could hear voices out ඇහුණා ඕසා outside could පුළුවන් වුණානේ ඒතර could hear කියන්නේ ඇහුණා ඇහෙන්න පුළුවන් වුණා ඔහුට අහන්න පුළුවන් වුණා අද්ද එළියේ it sounded කියන්නේ ඒක ඇහුනේ like voices like කියන්නේ වගේ කටහඬවල් වගේ සද්ද තමයි ඇහුනේ he woke up ගයන් ඔන්න බලන්න තව ලස්සන වචනයක් තියෙනවා මේ ඔයගොල්ලෝ හම්බෙන්නේ කොහොම කලාතුරකින් wake up කියනවා wake up කියන්නේ මොකද කූද්දනවා ඒක අතීත කාලේ මොකද්ද woke up කියන්නේ කීද්දුවා ඔහු අවදි කෙරුවා කීද්දුවා ගයම he woke up ගයන් wake up woke up මොකද කියන්නේ හරි ගයන් මොකද කියන්නේ it is only the wind ඔය නිකන් හුළඟ it's only the wind he grumbled කියන්නේ අර මැසිරි නගන්නේ කුණු කුණු ගානේ මොන කෙහෙල් මොනක්ද මොන කරදරයක්ද නිදා ගන්න දෙන්නේ නැහැ ඔබේ නිකන් හුළඟ නිකන් only නිකන් කියන්නේ නිකන් හුළඟ ඔය තියෙන්නේ හුළඟ පමණයි go to sleep again ආයෙත් නිදා ගන්න මේ කියලා කියනවා but it wasn't the wind නමුත් ඒ හුළඟ නෙමෙයි හුළඟ උනේ නැහැ the voices came කටහඬවල් ආවා near කියන ළඟ near කියන්නේ වඩා ළඟට ආවා until කියන්නේ තුරු they were just outside the hut ඒවා හරියටම just කියන විදිහට හරියටම මඩුවේ එළියට පිටතට එනකම්ම ආවා දැන් මඩුවේ පිටතට එනකම්ම ඇවිල්ලා තියෙනවා just outside හරියට මඩුවේ පිටතට එනකම් මේ කටහඬවල the door opened දොර ඇරුණා and a light shone on their faces දොර ආලෝකයක් එල්ල කළා shone කියන්නේ බැබළුණා on their faces ඒගොල්ලන්ගේ මූණ වල they are here මුම් මෙහෙ කියන එක තමයි දෙයා කියන්නේ එයාලා මෙහෙ a voice called out එක කටහඬක් කෑ ගහලා එළියට කිව්වා a policeman was standing in the doorway කියන්නේ දොරකඩ පොලිස් කාරයෙක් හිටගෙන හිටියා he addressed the two boys address කියන්නේ ඇමතුවා ඔහු ඇමතුවා කොල්ලෝ දෙන්නා you given us a lot of trouble බලා අපිට ගොඩක් වද දුන්නා he said we've looked all over the valley for you too අපි මේ මුළු සානුව පුරාම තොපි දෙන්නව හෙව්වා look for කියන්නේ හොයනවා හරි එතන look කියලා තියෙනවා මෙතන for කියලා තියෙනවා look for කියන්නේ හොයනවා එතකොට ඔයගොල්ලන්ට මේ කතන්දරේ ලස්සන පටන් ගන්න දෙන දැක්කම අකම්බුලන් නැති වගේ තිබුණා වුණාට හොඳට ගලාගෙන යන කතන්දර. දැන් ඔයාලට තියෙන මේ කතන්දරේ තේරුම් ගත්තා. දැන් අපිට තියෙනවා ප්‍රශ්න. දැන් මම ප්‍රශ්න ටික දාන්න යනවා. මේ ප්‍රශ්න අහන ඔයගොල්ලෝ දැන් උත්තර ලියන්න ඕන. හරිනේ. බලමු ප්‍රශ්න මොනවද කියලා. මේ ප්‍රශ්න පහ විතරයි තියෙන්නේ. ඔය ලොකුර කතන්දර ගියාට ප්‍රශ්න පහ විතරයි තියෙන්නේ. දැන් වර දැනුමෙන් මේ ප්‍රශ්න පහට උත්තර දෙනවා ටික වෙලාවක් දෙන්න. ඕකේ. රිවිනු කියන්න මට මේ උත්තරේ මේකට මොකද්ද කියලා? හවුද? ඔවින් කියන්න මට පළවෙනි උත්තරේ මොකද්ද කියලා? What were the names of the two boys? කොළු දෙනාගේ නම් මොනවාද? ඉරුවන් ගයන්. ඕකේ. ඉසුරුවෙන් ගයන්. හරි ලේසි ප්‍රශ්නයක් නෙවෙයි මොකෝ නිකන් මේකෙන් දශමයක් තේරුණා නම් මේ උත්තරේ ලියන්න පුළුවන්. ඊළඟට where did they spend the night? කොහෙද අපි ලියමු උත්තරේ දරුවන ලියන හැටි තේරෙනවනේ. මේකට දානවා ඉසුරු කියලා දානවා. අන්න එහෙම දානවා. අනිත් එකට දානවා ගයන් කියලා. නැත්නම් මාරු කරලා දානවා. ඔය උත්තරේ ලියා ගන්න බෑද? ඔව් කරගන්න පුළුවන් නේ හැටි. ඊළඟට where did they sleep at night? Spend the night. කවුරුහරි මට කියන්න. රශ්මි. මොකද්ද රශ්මි? into hut. හට් කියන වචනේ තිබුණා නම් ඔකට ලකුණු හම්බ වෙනව කොහොමද? හට් කියන වචනේ තිබුණා නම් ලකුණු හම්බ වෙනවා. ඔකට ඒ වුණාට හරිනම් වෙන්න ඕන ගතකලේ හට් එක්ක මඩුව කියලා හරියන්නේ නැහැ. කොහෙද ඒගොල්ලෝ නිදාගත්තේ? රෑ ගත කලේ මඩුව. මේනේ මඩුවේ කියලා හදන්න එපේ. එතකොට in the hut කියන එක තමයි හරිය. in the hut. ඊළඟට what did they do before go to bed?
නින්දට යන්න ඉස්සර මොනවද කළේ? කවුරු හරි කියන්න මට. ඔවින් කියන්න. Lead a fire. lit a fire. lit a fire හරි. ඒකත් හරියයි. තවත් එකක් කියන්න මන්න කවුද? සනුක කියන්න. මම දන්නවනේ. Plenty of food put on the fire. ඒක තමයි උත්තරේ. අරකට හරි ලකුණු දෙයි. put plenty of wood. Put plenty of wood on the fire. ගින්දරට ගොඩක් ඉරිගොඩට ගොඩාක් ඇති තරම් දර දැම්ම. ඒක තමයි උත්තරේ. ඊළඟ what did Isuru do before he fell asleep? උත්තරේ දෙන්න මට රශ්මි කියන්න. ඔවින් කියන්න. ඔවින් කවුද? සනුක කියන්න පුළුවන්ද? එයා කලේ ඉදිදළු නරඹන එක නේද? ඔයාලට දාන්න පුළුවන් වචන දෙකක් මෙන්න මෙහෙම. lay awake කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ අවදිව වැතර සිටියා. එහෙම නැත්නම් watch කියන නරඹුවා flames ගිනිදළු නරඹුවා. ওই දෙක තමයි උත්තරේ. who found the boys? මේගොල්ලම කොල්ලම හොයාගත්තේ කවුද? අශ්මි කියන්න. policeman, a policeman. a policeman. පොලිස් කාර්යය තමයි ඒගොල්ලම හොයාගත්තේ. හරි. ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලන්ට දෙන්න තියෙන උත්තර ටික. හරිනේ. එතකොට මේ වගේ සරල ප්‍රශ්නයක් අර කියවන එක ඉච්චරම අමාරුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බය නැතුව කියවන්න දෙසරයක්. මේක තියෙන්නේ අනිවාර්යයෙන්ම පළවෙනි පාර වේගෙන් කියවන්න යන්න. උරු වෙන්න. තේරුම අහන්න හිතන්නත් එපා නිකන් ඔහි කියවගෙන යන වචන පුළුවන් විදිහට හරියට සද්ද කරගෙන යන්න. දෙවෙනි පාර තමයි කියවන තේරුම් ගන්න. තේරුම් ගන්න කිය හිමින් කියවගෙන යන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ප්‍රශ්න ටික කියවන්න. ඊළඟට තුන්වෙනි පාර කියවන ගමන් උත්තර ලියන්න. ප්‍රශ්න කියවුවේ උත්තර ලියන්න. හැබැයි දෙසරක් ඉවර වෙනකන් උත්තර ලියන්න නම් පටන් ගන්න එපා. කොච්චර ලේසි වුණත් දෙසරක් කියවන්න. පළවෙනි පාරත් කියවන්න යන්නේ වේගයෙන් කියවන්න හුරු වෙන්න. පළවෙනි පාරේ ගොඩක් තේරෙන්නේ නැහැ. දෙවෙනි පාර තමයි තේරෙන්න පටන් ගන්න. හරි. එහෙනම් අපි යනවා ඊළඟ එකට. මේ වැලි කියන එක වචනේ අපිට හම්බුනානේ මොකද්ද වැලි එකක් කියන්නේ. වැලි එකක් කියන්නේ මොකද්ද? නිම්නයක්. ඔක ලියා ගන්න. හරි නිම්න එක තමයි වැලි එකක් කියන්නේ. ඒත් මේ තියෙන නිම්න කොහොම හුඟක් කරලා මැදින් ගඟක් ගලා බහිනවා. දෙපැත්තේ උස් බිම් දෙකක් තියෙනවා. හරි මැදින් ගඟක් හරි 12 පාරක් ගඟක් ගලා බහිනවා තමයි නිම්න එක. මේ කඳු සමහරකට ශාස්ත්‍රීය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගල් ගොඩලිය වෙන්නත් පුළුවන්. හරි කොහොමද මැදින් සාමාන්‍යයෙන් ගඟක් යනවා. 12 පාරක් හරි ගඟක් හරි විශාල ගංගාවක් වෙන්නත් පුළුවන්. ඕක තමයි කියන්නේ වැලිය කියලා. සිංහලෙන් නිම්නය කියලා කියන්නේ. ඊට පස්සේදී තව වචන දෙනවා suddenly කියලා. ඒනම කවුරු හරි දන්නවනම් කියන්න මට suddenly කියන්නේ මොකද කියලා. මොකද දන්නේ suddenly. ඔවින් දන්නවද suddenly කියන්නේ? හදිසියෙම, ඔව් හදිසියෙම කියනවා. හදිසියෙ කියනවා suddenly කියන්නේ. ඊළඟට any further කියන්නේ ඒකේ තේරුම මොකක්ද? මම දුන්නේ වචන. any further කියන්නේ කොහොමද අහන් ඉඳලා නැහැ. මොකක්ද විස්තර කරන්නේ? any further කියන එක මම ලියා ගන්නත් කියලා කිව්වා. any further කියන්නේ තව දුරටත් කියන එක. any further. ඔය කියන මුළු පොතේම වචන කියන්නේ නැහැ. මම කීපයක් තෝරගත්ත ඒවා ටික තමයි අහන්නේ. absolutely කියන එක දන්නවනම් කියන්න කවුරු හරි. ආත් ඒකත් තේරුම් කරලා දුන්නා. absolutely කියන එක. මොකක්ද absolutely කියන්නේ?
ඔතන අහන් ඉඳලා නැහැ එහෙනම්. absolutely කියන්නේ සම්පූර්ණයෙන්ම කියන එක. completely කියන එක තමයි absolutely. ඊළඟ exhausted මේක දන්නවනම් කියන්නේ අහන් ඉඳලා නම් මට දැනගන්න පුළුවන්. exhausted. වේසයි. exhausted කියන්නේ විඩාපත් වෙහෙස වූ කියන එක. tired කියන එක තමයි. exhausted. they were absolutely exhausted කියලා දෙන්නේ ඒගොල්ලෝ අතිශයින්ම සම්පූර්ණයෙන්ම වෙහෙසටපත් වෙලා. far කියන කවුරු හරි far කියන මොකක්ද? වේගයෙන් නෑ ඒ fast නේ far කියන්නේ දුරින් කියන එක. දුර. uphill දිගටම යන්න දෙන්නේ it was uphill most of the way. ගමනෙන් පාරෙන් භාගයම uphill තිබුණා. uphill කියන්නේ මොකද? ඉහළට. හරි. අපිට මේ ගඟක පීනද්දි දැන් කන්දේ ඉහළට යද්දි uphill කියනවා. කන්දේ පහළට ගියද අපි කියනවා downhill කියලා. ඒක දැන් දොලක ගඟක යනකොට පීනද්දි අපි කියනවා දියපාර ඉහළට ගියද්දි අපි කියන්නේ හැඩපාරට විරුද්ධ අතට. ඒතර අපි කියනවා upstream කියලා. අර හැඩපාරත් එක්ක පහළට යනවා නම් අපි කියනවා downstream. ඒක වචනේ ඉගෙන ගන්න. හරි. to the path කියන්නේ මොකද්ද? to the path කියන්නේ දන්නවනේ කියන්නේ. පාර ඔව් පාර. ඒතර to the path කියොත් පාරට මාර්ගයට. ඊළඟට straight up කියන්නේ දන්නවනේ කියන්නේ straight up. අහන් කියන පාඩම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. straight up කියන්නේ මොකක්ද? straight up කියන්නේ කෙලින්ම කියන එක straight up. මේ වචන දෙක බලමු. ඕකත් තියාගන්න ඕගොල්ලෝ. suddenly කියන්නේ හදිසියෙම කියන එක. suddenly හදිසියෙම කියන එක තමයි suddenly කියන්නේ. ඊට පස්සේ suddenly කියන එක අපි කියනවා හදිසියෙම කියලා. ඊළඟට any further තවදුරටත් absolutely සම්පූර්ණයෙන්ම exhausted විඩාවත් ඊළඟට far කියන්නේ දුරින් uphill කියන්නේ ඉහළට to the path කියන්නේ මාර්ගයට straight up කියන්නේ කෙලින්ම හරිනේ හරි දැන් මේ ගස් අතරේ පැල්පතක් තියෙනවා කියලා කියපු වාක්‍ය මතකද ඔයගොල්ලන්ට? මේ ගස් අතරේ පැල්පතක් තියෙනවා කියලා. කවුරු හරි මතක නම් මට කියන්න. ඉංග්‍රීසියෙන් අපි කොහොමද මේ ගස් අතරේ පැල්පතක් තියෙනවා? අර ඇඟිලි දික් කරලා පෙන්නලා කිව්වේ. ගස් අතරේ පැල්පතක් තියෙනවා කියලා. There's a hut පැල්පතක් නැත්තම් මඩුවක්. There's a hut among those trees. Those කියන්නේ අරගස්, ඒ ගස්. that කියන එකේ බහුවචනේ. that tree කියන්නේ එක ගහන්නේ. ගස් ගොඩක් නම් those tree. ඒතර that those these මේවා කියන්නේ this එකේ බහුවචනේ these. that එකේ those. among කියන්නේ අතරමැද. ඒතර ඒ ගස් අතරමැද පැල්පතක් තියෙනවා. There's a hut among those trees. ඔය වාක්‍ය රටාව ඉගෙන ගන්න ඕන. ඒ ගස් අතර කොටියෙක් ඉන්නවා කියලා කොහොමද හදලා කියන්නේ මේක දිහා බලන්න. උඩ වාක්‍ය දිහා බලන්න. ඒ ගස් අතර කොටියෙක් ඉන්නවා. කියන්නේ කොහොමද කියන්නේ? රශ්මි කොහොමද කියන්නේ? there is a tiger among Those trees. There's a tiger among those trees. So there's a hut among those trees. There's a tiger among those trees. තවක බලමු අපි. අපි අතර ද්‍රෝහියෙක් ඉන්නවා. ඔන්න ද්‍රෝහියෙක් කියන වචනේ දැනගන්න ඕනේ. නැත්තම් ඔක් කියන්නේ. කාට හරි කියන්න පුළුවන්ද? අපි අතර ද්‍රෝහියෙක් ඉන්නවා කියලා. පුළුවන්ද කියන්න? අප අතර කියලා කොහොමද කියන්නේ? අපි අතර කියන එක. අර ගස් අතර නම් among those trees. අපි අතර කියලා කොහොමද කියන්නේ? ඒක විතරක් කියන්න මම. අපි අතර among us.
So there's කියන්නේ ඉන්නවා. දැන් ද්‍රෝහියද කියන වචනේ තමයි දන්නේ. There's a traitor. Traitor කියන්නේ ද්‍රෝහියා. There's a traitor among us. There's a traitor among us. There's a traitor among us. ඊළඟ අපි අතර බැඳීමක් තියෙනවා. ඔන්න දැන් අපි අතර කියන එකක් දන්නනේ බැඳීම කියන වචනේ තමයි දැනගන්න ඕන. කවුරුහරි කියන්නේ මේක? අපි අතර බැඳීමක් තියෙනවා කියලා. කොහොමද කියන්නේ? අපි අතර බැඳීමක් තියෙනවා. There's a bond among us. Bond කියන්නේ බැඳීම. There's a bond among us. ඒක ආයෙත් මම අහන්නම් ඕගොල්ලන්ගේ ඔයගොල්ලෝ මට කියන්න. ඒ ගස් අතර පැල්බදක් තියෙනවා. ඔක ඉංග්‍රීසි වලින් කියන්න. කියන්න. There is a tree. There's a hut There is a hut among among those trees. there's a hut among those trees. ඒ ගස් අතර පැල්බදක් තියෙනවා. ඒ ගස් අතර කොටියෙක් ඉන්නවා. කියන්න බලන්න. කියන්න. There is a tiger among those trees. There's a tiger among those trees. There's a tiger among those trees. right? අපි අතර ද්‍රෝහියෙක් ඉන්නවා. කියන්න බලන්න. කියන්න. ඔව්. ද්‍රෝහියෙක් කියන වචනේ ලියාගත්තේ නැද්ද ඉතින්? There is a traitor among us. හරි. There's a traitor among us. There's a traitor among us. ඊළඟ අපි අතර බැඳීමක් තියෙනවා. කියන්න. අපි අතර බැඳීමක් තියෙනවා. කවුරුද කියන්නේ? There is a bond among us. Oh, all right. There is a bond among us. So there is a hut among those trees. There is a tiger among those trees. There is a trader among those trees. There is a bond among us. There's a trader among us. There's a bond among us. So then after මේ වගේ there's කියන එකෙන් ඕන තරම් කියන්න පුළුවන්. අපිට කියනවා there's a house, there's a tree, there's a pen. ඒ කියන්නේ ඉන්නව නැත්නම් තියෙනවා. There's a boy, there's a girl, there's a principal. ඒ වගේ. ඔය there is කියන එක ඒ විදිහට අපි අල්ල ගන්න ඕන. එහෙනම් දෙන්නේ පොඩක් අහකට යනවා දැන් මේ ප්‍රශ්න කරලා ඉවරයි. අපි යනවා අද ඔයගොල්ලන්ට මම කියවනේ ග්‍රැමර් ටිකක් පටන් ගන්න ඕන කියලා. එහෙනම් මම ඔයගොල්ලන්ට අද අලුතෙන් පාඩමක් පටන් ගන්නවා. ක්‍රියාපද පාඩම. හරිනේ. මේක ඕනම පන්තියකදී මම 6 පන්තියක් කරත් සස් පෙළ පන්තියක් කරත් මේකෙන් මේ ටෙන්සස් පටන් ගන්නකොට මේ විදිහට තමයි පටන් ගන්න. මොකද මුලින් ඉඳන් කරන්න ඕන. ක්‍රියාපද ගැන මොනවද ඔයගොල්ලෝ දන්නේ? ක්‍රියාපද වර්ග කීයක් තියෙනවද ඉංග්‍රීසි වල කියන්න මට? ක්‍රියාපද වර්ග කීයක් තියෙනවද කියලා? ක්‍රියාපදයක් කියන එක නම් ඔයගොල්ලෝ දන්නවනේ දුවනවා, එනවා, කනවා, බොනවා කියලා. සිංහලෙන් නවා කියලා තියෙන්නේ. එනවා, කනවා කියන ඒවා. අන්න ඒවා තමයි ක්‍රියාපද. නයන්නයි වායන්නයි තියෙන්නේ. හැම ක්‍රියාපදයක්ම සිංහලෙන් කතා කරන භාෂාවෙන් නම් ලිඛිත භාෂාවෙන් නම් ක්‍රියා මූලය. ඒ කියන්නේ නවා කියන එක අයින් කරපුවම නටනවා කියන එක අයින් කරපුවම නට. අන්නේ නට කියන එක තමයි ක්‍රියා ධාතුව. නට ධාතුව. බලනවා කියන එකේ බල කියන එක තමයි ක්‍රියා ධාතුව. බල ධාතුව. අන්න මේකෙන් තමයි ඔක්කොම හදන්නේ. බල කියන එකෙන් බලමි, ඒ වගේ බලයි, බලති ඔක්කොම හැදෙන්නේ බලවලින්. ඒ වගේ එක තමයි ධාතුව කියන්නේ. ඉංග්‍රීසි වලත් ඊට හා සමාන විදිහට තමයි ක්‍රියාපද යන්නේ. I think අපේ ඉංග්‍රීසියට තියෙන මූලික වශයෙන් ක්‍රියාපද වර්ග දෙකක්. අන්න ඒක අපි ඉගෙන ගන්න ඕනේ. පළවෙනි ක්‍රියාපද වර්ගය තමයි weak verbs කියලා කියනවා. එහෙම නැත්නම් regular verbs කියලා කියනවා. weak verbs කියන්නේ මොනවාද? weak verbs කියන්නේ අපි ඒක දුර්වලයි කියන තේරුම එන්නේ. නමුත් ඒක දුර්වල නැහැ. ඒකට දීලා තියෙන නම තමයි weak verbs. ඊළඟට regular verbs කියලා කියන එකේ නම් තේරුම ක්‍රමවත් කියන එක. weak verbs වල ටිකක් ක්‍රමයක් තියෙනවා. ඒක regular කියන නමක් දෙනවා. අනිත් ක්‍රියාපද වර්ගය තමයි
strong verbs. ඒකටම irregular verbs කියලා කියනවා. strong කියන්නේ weak වල විරුද්ධ වචනේ ශක්තිමත් කියන. ඉතින් ක්‍රියාපදයක් විතර ශක්තියක් පෙන්නන්නේ නැහැ. irregular ගතියක් නම් තියෙනවා. irregular කියන්නේ ක්‍රමයක්. අක්‍රමවත්. එතකොට මේක ක්‍රමවත් අක්‍රමවත් නැත්නම් weak strong කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේක අපි දැනගන්නේ කොහොමද? ක්‍රියාපදයකට ed එනවා නම් ඒක weak verb එකක්. ඔයගොල්ලෝ මේක පොඩ්ඩක් ලියා ගන්න ඕන. හරි? verbs කියලා පටන් ගන්න දැන් tenses අපි කරනවානේ. ඔයගොල්ලෝ එහෙනම් ලියා ගන්න. මේ කියන ගමන්ම පොඩ මම දාන එක ලියා ගන්න. නෝට් එක හරියට ගහ ගන්න බැයි නම් කියාගේ හිත මෙහෙට වෙනවනම් ඔයගොල්ලෝ පොළවල ලියලා ඊට පස්සේ හරියට නෝට් එක හදාගන්න. මේ නෝට් එක ඕන හරි. මෙතන ඉඳන් තමයි tenses පටන් ගන්න. ඒ කියන්නේ active voice, passive voice, reported speech ඔය තියෙන හැම දෙයකම ආරම්භෙතම මම මේ කරන්නේ. එහෙමනම් ed එනවනම් ඒක weak verb එකක්. නැත්තම් irregular verb එකක්. strong verb එකක්. ඒකටත් ed එනවා. ඒක දෙකම ed එනවා වෙනසක් නැහැනේ. හැබැයි වෙනස මේකයි. මේකට ed එන්නේ නැහැ. strong verb එකට ed එන්නේ නැහැ. weak verb එකට ed එනවා. strong verb එකට ed එන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ දන්නා එහෙනම් ed කියන්නේ කොහෙද දෙන්නේ කියලා පස්සේ බලමු. දැන් ඕගොල්ලෝ දන්නවා ක්‍රියාපද වර්ග දෙකක් කියන තියෙනවා. එකක් තමයි ed එන ක්‍රියාපද වර්ග. ඒකට දෙන නම තමයි weak verbs නැත්නම් regular verbs. අනිත් ක්‍රියාපද වර්ගය තමයි ed නැති ක්‍රියාපද වර්ගය. ඒකට දීලා දෙන නම තමයි strong verbs එහෙම නැත්නම් irregular verbs. හරි පැහැදිලිද? ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා weak strong. එකකට ed එනවා අනිකට ed එන්නේ. එච්චරයි වෙනස. හරි. එහෙමනම් අපි දැන් ඉස්සරහට යමු. අපි දැන් හඳුනා ගන්න ඕන ක්‍රියාපදයක weak verb එකේ තියෙන කොටස් ටික. ඔක්කොම කොටස් මම සාමාන්‍යයෙන් ක්‍රියාපද උගන්වන්නදී සාමාන්‍යයෙන් ඔක්කොම මේ කොටස් ටික උගන්වනවා. ඒකට දැන් මම දැන් මේ කල්පනා කරලා බැලුවා හුඟක් කරලා ළමයි ටිකට හරි කල් යනවා. ඔක්කොම උගන්වපුවාම අපි හිතන්නේ මේ ලෙසන් ඉගෙන ගන්නවා කියලා. ඒකට මම දැක්කා ඔක්කොම උගන්වද්දී කල් යනවා. මොකද ඒගොල්ලෝ පටල ගන්නවා. පටලගෙන ආපහු මුලට එක්කන් එන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ආයෙත් එහෙට මෙහෙට අදිටින් එපාත් වෙනවා ආසත් නැහැ පෙරලි. නමුත් අපි ගොඩක් සරලව මේක ක්‍රියාපද ඒ කොටස් කීපයක් විතර ඉගෙන ගන්න. ඊටු ටික පස්සේ ඉගෙන ගන්න. ඒක හොඳට පුළුවන් කරගන්න. දැන් ක්‍රියාපද දින පළවෙනිම කොටස තමයි ඉන්ෆිනිටිව් කියන්නේ. ඉන්ෆිනිටිව් කියන්නේ ක්‍රියා මූලය. දැන් අපි යන්නේ මේ weak verb එකක කොටස් බලන්න. හරි weak verb එක කියලා ගහලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ෆිනිටිව් කියලා තියෙනවා. ඕනම ක්‍රියාපදයක ඉන්ෆිනිටිව් එකක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියා ධාතුව එහෙම නැත්නම් ක්‍රියා මූලය. සිංහලෙන් ඕක එන්න ඕන දැන් උයන වගේ වහම උය ධාතුව. ඉතින් උය කියන එක නට කියන එක බල කියන එක හරි අමාරුයිනේ අපි කතා කරද්දී එහෙම කියන්නේ නැහැ. එහෙනම් මම කරබෙඩේ උයනවා නැමැති ක්‍රියාව කියන එක මම හැදුවා. එහෙම නෙමෙයි හරියනම් කියනවා උය ධාතුව කියලා. බල ධාතුව, නට ධාතුව. ඒතර දුවනවා වගේ දුව ධාතුව. ඉතින් දුව යුවහම වෙන දෙයක් මොකුත් නැහැ. ඒකින්ද එහෙම පැටලෙන ගතිය නිකම්ම යනවා. මගේ විදියට මම හැදුවා මේක. හරි සිංහල එක කමක් නැහැ නේද? උයනවා නැමැති ක්‍රියාව. එහෙම තමයි මම ක්‍රියා ධාතුව හදලා තියෙන්නේ. නමුත් කවුරු හරි කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට මේ උයනවා නැමැති ක්‍රියාව නෙමෙයි මේකේ ධාතුව. උයන නටනවා කියන එකේ ධාතුව නට ධාතුව. ඔයගොල්ලෝ කියනවා ඒක හරි. හරි මේක නම් ඉතින් හරි නෑ මේක වැරදි. නමුත් ඒ තේරුම හරි. තේරුම හරි ওই විදිහට දැනගත්තාම ඇති. අපිට සිංහල එක ගැන එච්චර දඟලන්න ඕනේ නෑ. සිංහල එක මේකට හරි ඉස්සන්න යන්නත් එපා. මේක ඉංග්‍රීසි එක හරි. ඉංග්‍රීසි එකේදී ඕනම ක්‍රියාපදයක මුලින් to තියෙනවා. ඒ අවස්ථාව තමයි ක්‍රියා මූලය. ක්‍රියාවේ කොටස් අඩු කරන්නේ. ටූත් එක්ක එනවා. ඒ ටූත් එක්ක එන්නේ ක්‍රියාවේ ඉන්ෆිනිටිව්. ඊළඟට අපි යනවා ක්‍රියාවේ ප්‍රසන්ට් ටෙන්ස් එකට. ප්‍රසන්ට් ටෙන්ස් එක කොහොමද? වර්තමාන කාලය. ඒ කියන්නේ ඒකේ දෙකක් තියෙනවා. S වෙන එකක් තියෙනවා S වෙන නැති එකක්. මොච්චර දෙක. එහෙනම් උයනවා කියලා කියද්දී මොකද වෙන්න ඕන? එක්ක කුක් කියනවා නැත්නම් කුක්ස් කියනවා. හරිම ලේසියිනේ. දැන් සිංහලෙන් නම් ඔකට කොච්චර જાති තියෙනවද? මම කියලා આવොත් මියන්නක් කියනවා නම් මම උයමි. අපි කියලා આવොත් මුයන්නක් කියනවා නම් අපි උයමු. ඔබ කියලා આવොත් හියන්නක් කියනවා ඔබ උයන්නේහි. ඔබ කියන එකේ බහුවචනේ උයන්නේහු. තොපි උයන්නේහු. නුඹලා උයන්නේහු. නුඹ උයන්නේහි. ඒ වගේ. ඊළාට වහන්සේ කියලා આવොත් උයන සේක වෙන්න ඕන. දෑන්නක් આવොත් උන්දේ මුන්දේ આવොත් දෑ යන්නේනවා. උයන දෑය, කියන දෑය, බලන දෑය. ඒ වගේ. ඊළඟ ගෞරවාර්ථය කියලා අර නපුංසක වේව ගංගා වෝ වගේ ගලාපසිතිය වගේ නොයෙකුත් කතන්දර ගොඩයි. හරි?
ඒක මම දැන් එහෙම කතන්දර ගොඩක් කෙරේක නරකයි අපෝ හරි භාෂාවක් දුක කියලා නෙමෙයි කියන්නේ. එහෙම බැලුවොත් ඉංග්‍රීසි වලට වැඩිය සිංහල භාෂාව ගොඩක් දියුණුයි. ඒකේ ගොඩක් විදි තියෙනවා. මේකේ එහෙම නැහැ. මේක අඩුයි. එතකොට මේක පවර් එකක් තිබුණා මුණාට මේකේ සමහරක් තැන් සිංහල වල ගොඩක් ලස්සනයි ගොඩක් තියෙන අපි දැන් බලන්නකෝ නිකමට හිතලා බලන්නකෝ අපි යූ කියලානේ කියන්නේ යූ කියලා කියන්නේ එතකොට ඔබ කියන එකට ඒකේ ඕකේ බහුවචනෙත් යූමයි එතකොට ඔයා කියලා කොහොමද කියන්නේ ඔයා කියන්නේ යූමයි එතකොට තෝ කියලා කියන්නේ ඒත් යූමයි තොපි කියලා බහුවචන ඒත් යූමයි උඹ කියලා කිව්වොත් ඒත් යූමයි උඹලා කිව්වොත් ඒත් යූමයි නුඹ කියලා ටිකක් උඹ කියන එක ටික වෙනස් කරලා නුඹ කියලා කිව්වොත් එහෙම ඒත් යූමයි හරිනේ එතකොට ඔය වගේ කතන්දර දෙන දැන් මම දැක්ක අර මොකද්ද සිංහල අර ජාතක කතා පරිවර්තනය කරන එක පොතක පත්තරයක තිබුණා ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් කියලා දිනවා පොත් වහන්සේ ජාතක කතා පොත් වහන්සේ කියන එක ලියා ගන්න බැහැලු ඉංග්‍රීසි වලින් මොකද පොත් වහන්සේ කියලා එකක් ඉංග්‍රීසි වලින් කොහොමද එහෙම ලියා ගන්න බැහැ තවත් තියෙනවා මට මේ ඇඬෙනවා දුක හිතෙනවා කියන එක ඒ වගේ ඒවත් කියන්න බැහැ කියලා. කියන්නේ මට දුක හිතෙනවා මට මම හිතනවා කියන එක ඒගොල්ලන්ට කියන්න පුළුවන්. මට හිතෙනවා කියද්දි ඒ වගේ ඉංග්‍රීසි වල නම් ඒක නම් හරියට තියෙනවා. කොහොම හරි කමන්නේ ගොඩක් දේවල් ඒගොල්ලෝ දාලා තිබුණා. අර වහන්සේ කියලා එකක් නම් කියන්න බැහැ ඉතින් මේක ඇත්ත. ඒකලත් ඉතින් අපි හදන්න ඕනේ. ඉතින් සිංහල භාෂාව ඒක ඉතින් ටිකක් තියෙනවා ගතිය. අර වලට වැඩි. නුඹ කියන්න හැබැයි ඒකින් හැබැයි ඉංග්‍රීසි හරියට අල්ලගත්තාම ඔයගොල්ලන්ට තේරෙන එකක් කියන්න පුළුවන්. හරි? දැන් අපි කිව්වොත් එහෙම ඔබ කියලා යූ කියන එක අපි අර අඩංගු ඒවත් එක්කලා ඒක ඉබේම යූ කියලා කිව්වට අනිත් එක්කනට දැනෙනවා මේ යූ කියන්නේ හොඳ යූ එකක් නෙමෙයි කියලා. එද මං කිව්වොත් එහෙම අපි මං කියනවා ඔයා මෙතනින් වාඩි වෙන්න කිව්වම හරි. වාඩි වෙන්න. මට ඔයා යූ සිට් කියලානේ කියන්නේ යූ කියලා කිව්වා. යූ කියන්නේ මට හොඳට හිතවත්කමට තමයි යූ පාවිච්චි කරලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ හිතේ වාඩි වෙන්න. කන්නත් ගෙනත් දීලා ඔයා මේක බොන්නේ කිව්වහම එතනත් යූනේ අරන් තියෙන්නේ. එහෙනම් මට හිතවත්කමට තමයි අරන් තියෙන්නේ. කිව්වොත් එහෙනම් ඔයාගේ ඔය කැත මූණ අරගෙන මෙතනින් යනවද කියලා ඇහුවොත් එතකොට නම් මේ යූ දාලා තින්නේ ඔයාගේ කියලා නෙමෙයි මට හිතවත්කමට නෙමෙයි එතකොට තේරෙන මේ කැත මූණ අරගෙන යන්නේ කියලා කියන්නේ නේද එතකොට ඒක උඹේ කියලා ඒ විදිහ ඉබේ වෙනවා අපි බනිනකොට තවත් ඉතින් කුණුහරුප දාලා ඉංග්‍රීසියෙන් බයිනවනේ එතකොට යූ කියලා කියන්නේ එතකොට අපිට තේරෙනවා මේ උඹතෝ ඒ වගේ ජරා විදිය තමයි එතන යූ පාවිච්චි වෙන්නේ කියලා ඒක භාෂාවෙන් තේරෙනවා හරි ඒ කතන්දරය අපි වෙනම යමුකෝ දැන් අපිට මෙතනදී මතක තියාගන්න S අකුරක් එන එකයි S අකුරක් එන්නේ දෙකයි විතරමයි වර්ණ නැගීමක් තියෙන්නේ. එතකොට මියන්නේ නේවා මුයන්නේ නේවා එතකොට යන්නේ නේවා තව ගොඩක් තියෙනනේ ඒ මොනවත් නෑ S අකුර එනවාද S අකුර එන්නේ නැද්ද ওই දෙක තමයි මතක තියාගන්න. සමහරක් ළමයින්ට ওই දෙකම මතක තියාගන්න බෑ. කිසිසේත්ම ওই දෙක මතක තියාගන්න බෑ. S එනවාද S එන්නේ නැද්ද කියන එක මතක තියාගන්න බැරුව තමයි දුක මේ දුකක් ඉන්නේ. මේක ප්‍රසන්ට් ටෙන්ස් තියාගන්න බෑ. ඇයි S එනවාද S එන්නේ නැද්ද කියන එක ඒ දෙක මතක තියාගන්න බෑ. එතකොට මෙච්චර මේ ලොකු සිංහල භාෂාවක් කතා කරන අපිට ওই දෙක කරන්න බෑ. පුළුවන් නේ. ඒක සමහරක් වෙලාවට මන් දන්නේ ළමයි අහන් ඉන්නේ නැද්ද? අවබෝධ කරගන්නේ නැද්ද? නැත්නම් ගුරුවරයෝ කියලා දෙන්නේ නැද්ද? කොහොම හරි ওই ප්‍රසන්ට් ටෙන්ස් එකවල ලියාගන්න බැරි අය තමයි මොකද කරලා ඉන්නේ. ඕ ලෙවල් පන්ති වල ඉන්නේ වගේ. ඉතින් අපි ඊළඟ past tense එකට යනවා. past tense එකේ weak verb එක ගන්න අනිවාර්යෙන් ed දාන්න. ඉව්වා, කෑවා, බිව්වා, කිව්වා, ලිව්වා. සිංහල නිකන් අර වයන්නක් නේද එන්නේ. හිතලා බලන්න සිංහල වලත් හටාවක් තියෙනවා. ලිව්වා, කිව්වා, කෑවා, කැපුවා, දැක්ක කියද්දි නම් පොඩ්ඩක් වෙනස් වුණා. දැක්කනේ ඒක දැක්ක වෙනස් වෙනවා. ඒ වගේ තමයි අර strong verb එක තියෙන්නේ. ඒක වෙනස් වෙනවා. ඒක ed එන්නේ. අර වගේ දැක්ක ගියවහම වෙනස් වෙනවානේ. කිව්වා, ඉව්වා, ලිව්වා ඔක්කොම ඒ වගේ ආවා. දැක්කා. බලන්න එනවා කියන එකේ බලන්න ආවා ඒක වෙනස් වුණා. කනවා කියන එකේ කෑවා. හැබැයි කැව්වා කියලා එකක් තියෙනවා, කෑම කියලා තව එකක් තියෙනවා. එහෙනම් ඒවා වෙනස් වෙන විදි චුට්ටක් තියෙනවා. ඉතින් අපිට ඕවා වැඩක් නැහැ. මොකද අපි භාෂාව දන්නේ නැහැ. ඒ වගේම තමයි සුද්දන්ටත් මේ ඒවා වැඩක් නැහැ. කෑවා එනවද, කැව්වා එනවද? ඒගොල්ලෝ ඒක දන්නවා. ඊඩි එනවද ඊඩි එන්නේ නැද්ද ඒක ඉතින් දන්නවා. අපි තමයි චුට්ටක් පිට අල්ල ගන්න. හැබැයි අපිත් ඉතින් අල්ලන්න ඕනේ අර සරල තැනින් අල්ල ගන්න ඕනේ. මහා ලොකුවට ගිහිල්ලා මේ පන්ති තමයි හොඳටම කරන්න කියලා
පැසිව් වොයිස් හරි මොනවාද රිපෝටර් ස්පීච් හරි දැන් අපිට ඒක බැරුව නෙමෙයි ඒව ගෙනල්ලා මෙහෙම දාන්නේ මිනිස්සු ළමයින්ම මේ එතකොට වෙන්නේ ඇත්තටම නොමග යනවා කියන්නේ ඉංග්‍රීසි ගන්න බැරි සබ්ජෙක්ට් එකක් වඩ පස්සේ ලේසි දැනින් අල්ලනවා ඔන්න දැන් ওই දෙක අල්ලනවා දැන් පරිස්සමට යමු තුන්වෙනි එකට ෆියුචර් ටෙන්ස් මම උතරින් නතර කරනවා ඔච්චරයි මට ඔයගලන්ට උගන්වන්න ඕනේ එතකොට S එනවද S එන්නේ නැද්ද කියලා පළවෙනි එක බලනවා දෙවෙනි එකට ed දානවා තුන්වෙනි එකට will දානවා will දාවම තේරෙම හෙට කරන දෙයක් උයාවි කියාවි නටාවි බලාවි හිතාවි දකීවි ඒ වගේ දේවල් තාම වෙලා නැහැ වෙන අනාගතේ හෙට වෙන දේවල් ගැන කියද්දි තමයි ඒකේ will දාන දැන් තේරෙනවනේ ඔක ලියා ගන්න ඕන ලස්සන්ට එහෙමනම් දැන් to cook කියන එක ගත්තාම cooks cooked will cook වෙනවා ඉව්ව උයාවි මම නටනවා කියන එක to dance infinitive එක dancers danced will dance නටනවා නැටුව නටාවි ඊළඟට තව ඕනම එකක් ගත්තොත් එහෙම අපි කියන්නේ හිතමුකෝ බලන්න clean කියලා ඒක පළවෙනි එක infinitive එක to clean එහෙමනම් present tense එකට මොකද වෙන්නේ cleans කියලා s එකේ එනවා clean කියලා s නැති එක එනවා s එකේ එනවා s නැති එක එහෙනම් අතීත කාලේ ed එනවා cleaned ඒ කියන්නේ පිරිසිදු කෙරුවා කිය දැක්කනේ එතන යුවා වගේ නෙමෙයි වෙනස් විදිහට හැදෙන්නේ කෙරුවා කියන එකත් ගොඩක් කෙරුවා කියලා නේද අවවාද කෙරුවා කෝල් කෙරුවා ඒ වගේ කෙරුවා කියන එකත් ගොඩක් කියනවා. ඉතින් එහෙම සිංහල වලත් කතා තියෙනවා. ඉංග්‍රීසි වලත් තියෙනවා. එහෙනම් දැන් මේක උගලන්න පුළුවන්. මේක ලියා ගන්න. ඊළඟට අපි යනවා මේක තමයි weak verb එක හැටි. weak verb එක විතර තියෙන හැටි මේ ed එක විතරයි. දැන් strong verb එකට ගියාම වෙන්නේ මෙතනට මේ විදිහටම එනවා. මෙතනටත් ඒ විදිහටම එනවා. හැබැයි මේ ed එන්නේ නැහැ. ed එක විතරයි එන්නේ නැත්තේ. ඒකට වෙනම එකක් තියෙනවා. මේකත් එහෙමමයි වෙනස් වෙන්නේ. يعني දැනගන්න ඕනේ මේ ed වෙනුවට වෙන එකක් තියෙනවා. තමයි to go කියන එක බලන්න. go යනවනේ. එතන goes go ඒ දෙක එහෙමමයි. මෙතන තියෙන්නේ went කියලා. went. I will go කියනවා. දැක්කනේ? හරිම ලේසියි. තව එකක් බලන්න come කියන එක. to come කියලා මෙතන දෙනවා. comes come මේ දෙක වෙනසක් නැතුව තියෙනවා. මෙතන come කියලා ed දාන්නේ නැහැ. will come එකක් තියෙනවා. එහෙනම් මෙතනට came කියලා වෙනම එකක් තියෙනවා. එතකොට අපි අර ඒ අතීත කාලේ වෙනස් වෙන එක තමයි ඉගෙන ගන්න ඕනේ. අපි දැන් strong verb එකකුත් ගමු. අරගෙන බලමු. හරි මේ යුව කියන එකට අපි පොඩ්ඩක් ක්‍රියාපද ටිකක් වාක්‍යය හදමු. මමයි පෝලයි ඊයේ කෑම ඉව්වා. කාටද කියන්න පුළුවන්. ක්‍රියාපදේ එන්නේ අනිවාර්යයෙන්ම දෙවෙනි තැනට. හරි. වැඩේ කරන එක්කෙනානේ ක්‍රියාපදෙට ඉස්සෙල්ලා. සිංහල නම් අන්තිමට න්යාය ක්‍රියාපදේ. කාටද කියන්න පුළුවන්? කවුරුද කියන්නේ? කොහොමද කියන්නේ? අස්කේ පුළුවන්ද? හරි මේ පෝලා කියන්නේ මේ අපි තරහ පෝල් එක තරහ වෙලා පෝලා කියන නෙමෙයි. හරි පෝලා කියන්නේ ගෑනු ළමගේ නමක්. අපි නම් ඉතින් තරහ වුණාම කියන්නේ ගෝටා වේටි අපි කියන තරහ වුණාම ගෝටා කියලා. හරි ඒ වගේ එහෙම නම් කෑල්ලක් නෙමෙයි මේක. පෝලා පෝල් එක්කලා තරහ වෙලා පෝලා කියනවා. එහෙම නෙමෙයි. නිමල් එක්කලා තරහ වෙලා නිමලා කියනවා. හරි ලාල් එක්කලා තරහ වෙලා ලාලා කියලා කියනවා. නැත්නම් ගොඩක් හිතවත් වෙලා ලාලා කියලා ආදරේටත් ලාලා කියනවා. තරහ වුණාම ලාලා කියනවා. එයාගේ නම ලාල්. පෝල් පෝලා. එහෙම නෙමෙයි මේ පෝලා කියන්නේ ගෑනු ළමයි. ඉංග්‍රීසි ගෑනු. හරි ඔයගොල්ලන්ට වචනේ කියන්න පුළුවන්ද? මමයි පෝලා. ඒතර පෝලා and I subject එක. මේ දෙන තමයි subject එක. දැක්කනේ? පෝලා and I. ඔන්න මේ දෙන්න තමයි ඒක ක්‍රියාපදෙට ඉස්සරහින් ඉන්නේ. කරපු එක් අය මේ මුලට දානවා. ඊළඟට එනවා ක්‍රියාපද ඊළඟට ඉතුරු වෙන ටික එනවා. එහෙනම් කොහොමද ගැල්ල දෙන්නේ? Pola and I. එහෙම නැත්නම් I and Pola කියන්න පුළුවන්. Pola and I. Cook dinner on Sunday. එතන හැබැයි on Sunday කියලා දෙන්නේ මේක වෙන්න ඕන ඊයේ රෑ හින්දා මොකද්ද වෙන්න ඕන? මේකට වැරදිලා දෙන්නේ. Last night කියලා දාන්න ඕන. හරිනේ. ඊයේ රෑ කියන එක last night කියලා දාන්න ඕන. ඒක එහෙම දැම්මොත් තමයි හරි. ඊයේ රෑ කියන එකට දාන්න ඕනේ මමයි Pola එක කෑවෙව්වා. ඒකේ ඉන්න ඕන ඊයේ රෑ. එතකොට එනවා last night කියලා.
last night. හරි. Paula and my family. Paula and I cooked dinner last night. ඊළඟ බලන්න ඇය මට මම කැමති දේවල් උයලා දෙනවා. කාටද පුනේ කියන්නේ? දැන් ඇය නම් she වෙන්න එපා. එතකොට she එක්කලා එන්නේ මොකද්ද? මම ඔයගලට කියන්න බැරි වුණා. මේ s form එකක් එනවනේ. මම කිව්වා s එනවා කියලා. දැන් cook දෙකක් තියෙනනේ. එකක් තමයි cooks කියන එක, අනික තමයි cook කියන එක. මේ දෙක දාන්නේ කාටද කියලා කිව්වේ නේද? මේ s එක දාන්නේ හැම වෙලේම කාටද? he ආවොත්. he කියන්නේ ඔහු කියන එක. ඒ වගේම ඔහු දාන්න පුළුවන් ඒවා තියෙනනේ. තාත්තා ගිහම he දාන්න පුළුවන්. grandfather ගිහම he දාන්න පුළුවන්. අන්න ඒ ඔක්කොටම he සහ he වලින් නියෝජනය කරන්න පුළුවන් හැමදේම. she කියන්නේ ඇය. ඇය සහ she වලින් නියෝජනය කරන්න පුළුවන් හැමදේම. ඒ කියන්නේ mother කිව්වොත් she දෙන්න හැකියි. sister කිව්වොත් she දෙන්න හැකියි. එහෙනම් mother වලට she වලට දෙක ඔක්කොමයි. ඊළඟ it කියලා આવොත්. it කියන්නේ එය නැත්තම් ඌ. English කිව්වොත් it. dog කිව්වොත් it. එහෙමනම් it දාන්න පුළුවන් නම් ඒ නියෝජන වෙන හැම දෙයකටම මොකද වෙන්න ඕන? s දාපු ක්‍රියාපදේ තමයි එන්නේ. ඒගොල්ලොත් එක්කලා අපි එකතු කරන්නේ ක්‍රියාපදේ අරගෙන ඒ s form එක අරගන්න. ඒ he she it සහ ඒවයි නියෝජන වෙන අයට ඒ s කැල්ල දෙනවා. අනිත් හැමෝටම s නැති එක තමයි දාන්නේ. I આવොත් he she it වලට අයිති නෑනේ. එhmenan I cook. එතන my friend කිව්වොත් එක්කෙනෙක්. my friend කිව්වම එයාට අපි she හරි he හරි දාන්න පුළුවන්. එහෙනම් my friend cooks. හරිනේ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ. එහෙමනම් ඇය මට මම කැමති දේවල් උයලා දෙනවා නම් ඇය කියන එක අපි දැන් ඇවිල්ලා තියෙන සබ්ජෙක්ට් එකට. එතකොට මොකද වෙන්න ඕන? එහෙමනම් එතනට එන්න ඕන s පදයක්. බලන්න. she cooks things. things කියන්නේ දේවල්. for me මට උයලා දෙන දේවල් that I like. මම කැමති දේවල්. ඔන්න තමයි කියන්නේ. ඒගොල්ලෝ ටිකක් ඉස්සරහට යන්කෝ බලන්න. ඇය ඊයේ එළවලු සුප් එකක් කිව්වා. ඕක කියන්න බලන්න කවුරු හරි පුළුවන් කෙනෙක්. කාටද පුළුවන්? සස්පි පුළුවන්ද? ඔවින් පුළුවන්ද? ඔවින් තනුක කියන්නේ She cooked vegetable soup last night. she cooked vegetable soup last night. හරි මොකක්ද? ඊළඟට ලුණු අලවලට ඉක්මනින් ඉවෙනවා. මේකත් ඉතින් සිංහලෙන් කියන එකක් නෙමෙයි. ලුණු යාලයි දෙකම ගත්තොත් ඉදෙන්නේ ඉක්මනින් උයන්න පුළුවන් ලුණු අලවලට වඩා ඉක්මනින් ලුණු උයන්න පුළුවන්. ලුණු අලවලට ඉක්මනින් ඉදෙනවා නැත්නම් ඉවෙනවා. ඉව වෙනවා. වචනයක් සිංහලෙන් නෑ. අර දැන් අර ඉතලා අර මම කිව්ව කතාව අර ජාතක කතාවද කියදි ඇඬෙනවා කියන්න බෑ කිව්ව අය හිටියනේ. අඬනවා කියන්න පුළුවන් I cry කියලා. මට ඇඬෙනවා කියලා කියන්නේ කොහොමද? අන්න එහෙම ප්‍රශ්න එනවා කියලා කිව්වේ එතනදී. ඒගොල්ලෝ පරිවර්තන කරන මේ මහාචාර්යවරු වගේ ඉන්නේ පරිවර්තන කරන්නේ. එහෙම ඉංග්‍රීසි වල ප්‍රශ්න තියෙනවා කියලා කිව්වා. දැන් මම ඒ වගේ ප්‍රශ්නයක් තමයි මෙතන තරම් තියෙන්නේ. ඇඬෙනවා වගේ ඉව වෙනවා. ඉව ඉංග්‍රීසි වල තියෙනවා. ඕ ඉංග්‍රීසි වලින් කියන්න බැරි එකක් නෑ ඕනම එකක් කියන්න පුළුවන්. සිංහලෙන් කියන ඕනම එකක් ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. හරි. දැන් එතකොට මේ වාක්‍ය කියන්න පුළුවන් කාටද? ඉතින් ඇඬෙනවා වගේ වචනයක් නේ හින්දා අපි බලමු. ප්‍රශ්නයක් නෑ. onions cook more quickly than potatoes. ඒ කියන්නේ ලුණු ඉතින් උයන්නේ නෑනේ. ලුණු වලට වැඩ කරන්න බෑ. ඒතකොට ඒක තේරුම ලුණු ඉතින් උය වෙනවා. more quickly වඩා වේගෙන් than potatoes. මේ මතක තියාගන්න මම අනිත් පාර ආයෙ මේක අයින් කළා ආයෙත් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න ටික අහනවා. සිංහලෙන් දෙන ඉංග්‍රීසි වලින් මට කියන්න. ඒ හින්දා මතක තියාගන්න. හරි. ඊළඟ කියන බාන අපේ අම්මා ඉතා හොඳින් අල ඉව්වා. ඉතා හොඳින් අල ඉව්වා. කවුරු කෙනෙක් කියන්නේ රශ්මි කියන්නේ දැන් ඉව්වා කිව්වොත් cooked ed එන එක. රශ්මිට පුළුවන්ද කියන්නේ?
ඔවින් පුළුවන්ද? අනුග කියන්නේ? අනුග කොහොමද කියන්නේ? My mother cooks the potatoes very well. ඉතාලෙන් ඉන්නවා. හරි. දැන් අපි ඔක අයින් කරලා ආයෙත් මම ඔයගොල්ලෙන් අහනවා. එතකොට ඔකට උත්තරේ දෙන්න. පළවෙනි එක. මමයි පෝලයි ඊයරක් කිව්වා. කියන්න කවුරුද කියන්නේ? රශ්මී කියන්න පුළුවන්. Paul and I cooked dinner last night. Paul and I cooked dinner last night. Paul and I cooked dinner last night. හරි. දැන් cooked කියලා ed ඇවිල්ලා තියෙනවා. හරි. ඇය මට මම කැමති දේවල් උයලා දෙනවා. කවුරුහරි පුළුවන් කෙනෙක් කියන්න මට. කාටද පුළුවන් කියන්න? තනුක පුළුවන්ද? තනුක? තනුක. ඔවින් පුළුවන්ද? ඔවින්. හරි. කොහොමද කියන්නේ? She cooks things for me that I like. She cooks things. බලන්න she ආවෙ හින්දා ඉස්සපුරක් කියලා දෙනවා. She cooks. හැබැයි මේ ඉස්සෙන්නේ වර්තමානයේ විතරයි. අපි ඉතින් ed හැම එකටම ed තමයි දාන්නේ. ඒකට he she කියලා වෙන් කරන්න ඕනේ. ඉතින් බලන්න කොච්චර ලේසිද කියලා ඒක. ඇය ඊයර එළවලු සුප් එකක් කිව්වා. ඔක කියන්න මට. කවුරුද කියන්න? She cooked liver soup last night. She cooked vegetable soup last night. ඊළඟ. ලුණු වලවලට ඉක්මනින් ඉව වෙනවා. ඉවෙනවා. කියන්න. කියන්න. තනුක රශ්මි කියන්න. ඔවි onions cook බලන්න එතනදී නිකන් onions cook කියලා ලියනවා. onions cook මේක කියවෙනවා කිව්වහම this read දැන් එහෙම එන්නේ. onions cook more quickly than potatoes. ඊළඟ යනවා. අපේ අම්මා ඉතා හොඳින් අලියුවා. කවුරු කෙනෙක් කියන්න ඕක? කියන්න. Our mother cooked potato very well. Our mother cooks the potatoes very well. මෙතන our කියන එක නෙමෙයි එන්නේ my කියන එක. ඒක තේරුම දැන් ඔයගොල්ලෝ මෙහෙම වාක්‍ය හදලා දැන් මට තේරුම් කරලා දෙන්න පුළුවන්. දැන් බලන්න සිංහලෙන් අපේ අම්මා අපේ නංගි අපේ ගෙදර කියලා අපි කිව්වට ඉංග්‍රීසි වලින් එහෙම කියන්නේ නැහැ. ඉංග්‍රීසි මහා ආත්මාර්ථකාමී වාචකයනේ. ඉංග්‍රීසි වලින් කියන්නේ මගේ කියලා කියන්නේ. අපි එහෙම යාළුවෙක් එක්කලා ඉඳලා ගිහිල්ලා කිව්වොත් එහෙම our mother is coming කියලා. ඒතකොට ඒගොල්ලෝ අහයි උඹේ අම්මා මිස මගේ අම්මාද? උඹේ අම්මා එනවා නම් උඹේ අම්මා එනවා කියලා කියපන්. එතකොට ඒ වගේ භාෂාවක් විතර. ඒතර අපි කියනවා නම් my mother කියලා තමයි හැදෙන්නේ. My mother, my homework, my father, my sister, my brother, my family එහෙම අපි කියන්නේ. My grandfather එහෙම තමයි. අපි කවදාකවත් කියන්නේ our mother is coming කියලා. මොකද දැන් සිංහලෙන් බලන්න. සිංහලෙන් දැන් ඔයගොල්ලෝ ගෙදර එක ළමෙක් ඉන්නවා එයා කියනදා මගේ අම්මා කියනවා. මගේ අම්මා කිව්වා මගේ අම්මා දුන්නා මගේ අම්මා කියලා තියෙනවා මගේ අම්මා මගෙන් අහනවා අන්න එහෙම මගේ අම්මා කියවම අනිත් මිනිස් බලන මේ මොකද මගේ අම්මා කියන්නේ ඒක හරි නෑ කියලා. එහෙනම් භාෂාවේ වේදුමක් නෑ මගේ අම්මා. අපි නිකන් අර බය වුණාම තමයි කියන්නේ මගේ අම්මේ කියලා කියන්නේ බය වෙලා හරි මොකක් හරි ඒ වගේ වෙනස් අදහසක්. නැතුව මගේ අම්මා කියන්නේ නෑ. අපි කියන්නේ එක ළමෙක් හිටියද ඒ ළමයා කියන්නේ අපේ අම්මා. ඒකයි අපේ ගතිය. හරිනේ? ඉතින් සිංහල භාෂාව එහෙමයි. හරි එතකොට ඉංග්‍රීසි භාෂාව මෙහෙමයි අපිට ඔය වෙනස් කරන්න හා කරන්න යා කරන්න අවශ්‍ය නැහැ ඒක එහෙමනම් ඒ විදිහට යන්න ඔයගොල්ලෝ තැනක ගිහිල්ලා කොයි හරි ගිහිල්ලා අවමද කියලා කිව්වම එතනින් එක්කෙනා කල්පනා කරනවා මේ මගේ අම්මා නෙමෙයිනේ මෙයා මොනවද මේ කියන්නේ කියලා ඉතින් ඔයගොල්ලෝ අර කවුරු හරි අපිට කිව්වොත් එහෙම මගේ අම්මා කිව්වා මගේ අම්මා දුන්නා කිව්වම අපිත් බලන්නේ ටිකක් අමුතු විදිහට
ඒ වගේම අමුත්තක් ඉංග්‍රීසි වල තියෙනවා. ඔයගොල්ලෝ කිව්වොත් එහෙම අපේ අම්මා කියලා. හැබැයි ඔයගොල්ලන්ට අපේ ඉස්කෝලේ කියලාත් ඉතින් හුඟක් කියලා මයි ස්කූල් නේද ඔයගොල්ලෝ දෙන්නේ මයි ස්කූල් මයි විලේජ් රචනාවල බලන්න දෙන්න රචනාවල ලියන්න දෙන්න. මයි විලේජ් නේ ලියන්න දෙන්නේ මයි ස්කූල් කියලා ලියන්න දෙනවා මිසක් our ස්කූල් කියලා ලියන්න දෙන්නේ නැහැ නේ. ඉතින් ලංකාවේ නම් ගොඩක් අය දැන් our ස්කූල් කියලා දාගෙන යනවා. ඒකට ඉංග්‍රීසි රචනාව බලන්න ඒක මයි ස්කූල්. හරි. තමන්නේ our ස්කූල් නම් තව කිව්වොත් කමන්නේ. හැබැයි our mother නම් කියන්න එපා. our father our mother නම් කියන්න එපා. my father my father මිසක් our fathers ලා නැහැ. හරි. our mothers ලාත් නෙවෙයි. ඉංග්‍රීසි වල ඇත්තෙම නැහැ. ඒක නම් ගන්න මෙපා. our school කියන එකට නම් මම ඉතින් එච්චර මොකුත් කියන්නේ කමන්නේ. එහෙම ඉතින් කියන්න පුළුවන්. අපේ පාසල our school එක කමන්නේ අනිත් තරතා. ඉතින් ඒක කමන්නේ. හැබැයි ඉතින් ඒකත් යෙදෙන්නේ හුඟක් කරලා my school කියලා තමයි. my self කියනවා. හරි. අපි ඉතින් එහාට යනවා. දැන් යනවා අපි parts of a verb. තවත් ආපහු අර වගේම බලන්න යනවා. strong verb එක. ඒ කියන්නේ අර ed නැති verb එකේ කොටස් ටික. ඒකත් මම මුලදීම කිව්වනේ කොටස් ටික. ඒකෙත් දැන් ඔය infinitive තියෙනවා. ඒ කියන්නේ ක්‍රියා මූලය. ඒක අර වගේම to වෙනවා. to eat. මම අර සිංහලෙන් හදලා දැම්මා. කනවා කියන එක කා ධාතුව කියන්නේ නැතිව කනවා නැමැති ක්‍රියාව කියලා දැම්මා. ඒකේ present tense එක තියෙනවා. දෙකක් තියෙනවානේ s වෙන එකයි s වෙන දෙක. අර වගේමයි කිසි වෙනසක් නැහැ. cooks cook කිව්වා වගේ eats eat. ඒකට කනවා. ඒක දැන් අපි දැන් දන්නවා මේ he she it આવොත් තමයි s form එක දාන්නේ. eats කියන form එක. අනිත් හැමෝටම ඕනම කෙනෙකුට අපි ගන්න s නැති form එක. හරි. he she it කියන තුන විතරයි මතක තියාගන්න ඕන. ඒ තුන සහ ඒවයි නියෝජන වෙනවා. එහෙනම් my mother eat කියන්න බෑ my mother eats කියලා කියන්නේ. ඒ my mother eats කියන්නේ. ඒකට she දාන්න පුළුවන්. my mother eats fish. ඒක මට නිකම්ම කියන්නේ my mother කියලා. our mother eats කියන්නේ මම. ඔයගොල්ලොත් ඒක හුරු කරගන්න. හුරු කරගන්න කියන්නේ ඉතින් දැනගන්න ඕනේ. එහෙනම් තමයි ඉංග්‍රීසි හරි. our mother my mother. එහෙනම් past tense ඔන්න වෙනස් වෙනවා. එතන eated කියලා e දාන්න එපා. එතන වෙනම එකක් තියෙන්නේ eat වල past tense එක ate. හැබැයි future එක වෙනස් වෙන්නේ නැහැ. ඒකට will එනවා. eat ate උනා will eat කියනවා. එතන කනවා කෑවා කාලා. ඔබ දැන් මොනවා කොල් ලියා ගන්න ඕන. to eat eats eat ate will eat. ඔන්න ඔහොම තියෙනවා. ඔය හතර. ඒතකොට infinitive එක present tense අද කරන දේ past tense ඊයේ කරපු දේ future tense හෙට කරන දේ. දැන් ඔය හතර හොඳටම පුළුවන් වෙන්න ඕන. අද පාඩමේ. තවම ටික ප්‍රැක්ටිස් කරනවා. මොකද මුල ඉඳන්ම මේක කරන් යන්න ඕන. හරි? එහෙනම් අපි යමු ඉස්සරහට. ජෝන් කෑවා. ඔබ දැන් මට කියන්න. ඔයගොල්ලන්ට මතකයිනේ මෙතන තිබුණේ ඒවා ඒකින් පොඩ ලියා ගන්න ඕන. eats eat. ඔබ තමයි ඉතින් ජෝන් කනවා නම් අපි කියන්නේ ජෝන් eats කියලා. ඒක මෙතන ඉඳන් බලන්නකෝ. ජෝන් කනවා ජෝන් eats. මම කනවා නම් I eats නෙමේ I eat. මොකද I කියන්නේ he she eat වෙන එක නෙමෙයි. එතන මගේ යාළුවා my friend eats. එයා එක්කෙනෙක්නේ he දාන්න පුළුවන් she දාන්න පුළුවන්. හැබැයි my friends කියලා බහුවචනය තුළ මගේ යාළුවෝ කට්ටිය ඒගොල්ලෝ eat. මොකද යාළුවෝ එක්කෙනෙකුට he she දෙන්නට ගොඩකට he she දාන්න බෑ. එහෙමනම් my friends ආවත් she ආවත් he ආවත් my mother ආවත් මොනා ආවත් past tense එකේ ඉන්නේ ඒත් විතරයි. I ate, she ate, you ate, we ate, all ate, John ate. අනාගතෙත් එකයි තියෙන්නේ. බලන්න වරණගීම අඩු වෙලානේ තියෙන අරක්ක විතරයි මතක තියාගන්න තියෙන දෙකක් තියෙනවා කියලා. අනාගතෙත් තියෙන will එන එක. ඕන මෙහෙට will දාන්න. හරිනේ එච්චරයි. තා මෙතනදී උනම් පුළුවන් නම් මත වෙන I සහ we ආවොත් shall දානවා. අනිත් ඒවාට will දාන්න. ඒක ඉතින් දැනට ඒක මත තියාගන්න ඕනේ. දැනට හැම එකකටම will දානවා කියලා මතක තියාගන්න. දැන් මට කියන්නේ ජෝන් කෑවා. කවුද කියන්නේ? ටග්ගල කියන්නේ? ජෝන් කෑවා කියන්නේ. ජෝන් නේට්. දැක්කනේ ජෝන් නේට්. හරි ලේසියිනේ. ඊළඟ වාක්‍යය කවුද කෑවේ? who ate, අන්න හරි ජෝන් වයින් කරලා එතනින් who කියන්නේ. who ate? කවුද කෑවේ? ඊළඟට මම ඒක කෑවා. කියන්න බලන්න.
I ate it. I ate it. I ate it. මම ඒක කියනවා. I ate it. ඊළඟට මම පාන් කනවා. යන කනවා කියලා තියෙන්නේ. එහෙමනම් මොකද දෙන්නේ? I eat bread. I eat bread. හැබැයි I eats වෙන්නේ නැහැ. mother ආවනම් mother eats bread වෙන්නේ. ඒකව කියන mother ට she දාන්න පුළුවන්නේ. I වලට she දාන්න බෑනේ. I eat bread. එහෙමනම් ඔහු ගොඩක් කනවා. කියන්න කවුරු හරි? ගොඩක් කනවා. සමහරක් ඉන්නනේ ගොඩක් කන අය. කා කියාගෙන ඉන්න කට්ටියක් ඉන්නනේ කන්නම කියාගෙන ඉන්න කට්ටිය. කොච්චර කෑවත් මදි අය ඉන්නවනේ. දැන් ඒගොල්ලන්ට වැඩි ළඟදිම කන්න හම්බෙයි මොකද කෑම හිඟයක් આવොත් එහෙම නැහැ. එළවලුත් නැහැ, හාලුත් නැහැ. හිඟයක් આવොත් ඒගොල්ලන්ට තමයි ගොඩක් දුක් විඳින්නේ. ටිකක් කන අය නම් ලොකු වාසනාවක්. මොනවා හරි චුට්ටක් කාලා පොල් කෑල්ලක් හරි කාලා ඉන්න පුළුවන් මදුරු ටිකක් දීලා. අර ගොඩක් කන අය නම් ඉතින් මේගොල්ලෝ මිනිස්සු මත්තන් ලංකාවෙත් දන්නේ කෑම හිඟ උන. මොනවා වෙයිද දන්නේ. හරි. කොහොමද කියන්නේ ඔහු ගොඩක් කනවා. කොහොමද කියන්නේ රශ්මි කියන්නේ? He eats a lot. A lot කියන්නේ ගොඩක්. හරි he eats a lot. දැන් හොඳට බලාගන්න. මම ආයෙත් ඔක අහනවා. ඔයගොල්ලෝ මට කියන්න ඕන. ඒක වෙනස් කළා. ජෝන් කෑවා කියනවා. John ate. ජෝන් ate. ඊළඟට කවුද කෑවේ? කියන. Who ate? Who ate. ඊළඟට මම ඒක කෑවා. කියන. කියන. I ate it. He ate it. මම ඒක කෑවා. I ate it. ඊළඟට මම පාන් කෑවා. කියන බං. I eat bread. මම පාන් කනවා. I eat bread. මම පාන් කනවා. මම පාන් කෑවා කිව්වනම් I ate bread. හරි. ඊළඟට ඔහු ගොඩාක් කනවා කියන්නේ. He eats a lot. A lot. දැන් අපි ඉස්සරහට යමු තව ටිකක්. බලන්න බාර ගන්නව නැමැති ක්‍රියාව. දැන් මේ ක්‍රියාපද ටික ටික ඉගෙන ගන්න ඕනේ. හරි මේවා එනවනේ විභාගෙට. විභාගෙට මේවා ඉන්න වාක්‍ය හදලා තියෙන්නේ. ඒතර බාර ගන්නවට කියන්නේ accept. To accept. ඒකම බාර ගන්නව නැමැති ක්‍රියාව. දැන් මේකේ present infinitive එක කියන කවුරු හරි මොකක්ද වෙන්නේ? infinitive තමයි දීලා තියෙන්නේ. To accept. බාර ගන්නව නැමැති ක්‍රියාව. present tense එක කියන්නේ දෙකක් තියෙනවා. මොකක්ද දෙක? Accepts. අන්න හරි. accept accept. ඊළඟට past tense එක කියන්නේ මේක ඔයගොල්ලෝ අහලා තියෙන්නේ weak verb එකද strong verb එකද? හිතන්න. ගොඩාක් ක්‍රියාවලින් 91%ම දන්නේ නැත්තම් තියෙන ed දාන එක තමයි එකට හොඳ. මොකද ගොඩක් වෙන නම් වෙනත් ඒවා කරන් දන්නේ නැහැ නේ. අපි දන්නේ නැත්නම් දන්නේම නැහැ. ඉතින් ed දාන. මොකද 99%ම තියෙන ed. 200ට කිට් වෙන ගානක් තමයි 200ට අඩු ගානක් තමයි තියෙන්නේ. අර අනිත් ඒවා. මේකට එන්න ed කියන එක. accepted. අනාගතය කියන්නේ මට බලන්න අනාගතේ මොකක්ද වෙන්නේ කියන්නේ ෆියුචර් එක. මොකද්ද? Will accept. will accept. ඒ කියන්නේ බාර ගනිවි. බාර ගන්නවා, බාර ගත්තා, බාර ගනිවි. එහෙනම් මතක තියාගන්න. accepts, accept, accepted, will accept. එහෙනම් to accept කියන එක වර්ණ ගන්න මෙන්න මෙහෙම. අපිට මේක වර්ණ ගන්න කිව්වොත් වර්ණ ගන්න ඕගොල්ලන්ට විභාගෙට ඉන්නේ නැහැ. මේ ඉස්සර විභාග වලට ආවා. වර්ණ ගන්නත්. එතකොට ඉතින් මේව දැනගන්න. ඉතින් ඒකවල අනිවාර්යෙන් ළමයි දන්නවනේ. දැන් මේගොල්ලෝ ඒවා දෙන්නේ නැතිව ඒගොල්ලෝ වර්ණ කරලා ඒවා මේවා කරලා දීලා අපෙන් ඒවා මොනවද කියලා අහන. ඒතර ළමයි ඉතින් හිතන්නේ දැන් ඉතින් ලේසි කියලා ලේසි නෙවෙයි මේවා දන්නේ නැත්නම් අරව තේරෙන්නේ නැහැ. ඇත්තට මේ ටික වගේ අහුවනම් ප්‍රශ්න වලට එහෙනම් ඔයගොල්ලෝ මේවා ඉගෙන ගන්න. දැන් ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේවා ඉගෙන ගන්න නෑ ළමයි. ඇයි මෙහෙම ඒවා අහන්නේ? නමුත් මේවෙන් තමයි අර වහන්නේ. ඒතකොට ඉංග්‍රීසි ඉගෙන ගන්න නැහැ. ඒකයි වෙන්නේ. ඒගොල්ලෝ ඉතින් භාගයක් දැනගෙන පොඩ්ඩක් උත්තර ගෙස් කරලා ගහලා පාස් වෙනවා. හැබැයි මේ වගේ ප්‍රශ්න දුන්නා නම් ඉතින් ගෙස් කරලා ගහලා පාස් වෙන්න බෑ. ඉතින් දන්නේ නැත්නම් දන්නේ නැහැ. ඒතකොට ඇත්තටම දන්නේ කවුද කියලා විභාග වලින් හොයාගන්න තිබ්බා.
දැන් ඇත්තටම දන්න අයට වැඩි බොරුවට දන්නේ ගොඩක් වැඩි වෙනවා. විභාග ලේසි. يعني විභාග ලේසි නේ විභාගෙන් අහන්න ඉතින් දැනුමෙන් උත්තර දෙන්න ඕන ප්‍රශ්න නෙමෙයි ලක්කේ කුර ගන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. මේවට ලක් කුර ගන්න බෑ. හරි. මේවට ඕගොල්ලන්ගේ වාසනාව උර ගන්න බෑ මෙතන. මෙතන දන්නේ නැත්නම් දන්න. හරි. බලමු අපි මේකෙන් accept කියන එක. අපි ඔහුගේ ආරාධනාව බාරගත්තා. කවුද කාටද කියන්න පුළුවන් මේක? අපි ඔහුගේ ආරාධනාව බාරගත්තා. කියන්නේ බලන්න. බාරගත්තා නම් එන්නේ මැද ඒක මොකද්ද? accepted කියලා එක. දැන් හදලා ගන්න. ආරාධනාවට කියන්නේ invitation. දැන් හදන්න දැන් දෙක ඔක්කොම දානවා. කියන්නේ we accepted his invitation. අන්න he accepted his invitation. වැඩේ කරපු එක්කෙනා මුලම ඉන්නවා එයාට පිටිපස්සේ ක්‍රියාපදේ තියෙනවා. ඊට පස්සේ ඉතුරු ටික. we accepted his invitation. පීටර් රොබේ කොන්දේසි බාර ගනීවි. ඔන්න we ඇවිල්ලා දෙනවා. we කියන්නේ future එක. we ආවොත් will දාන්න. වෙලා නැහැ. කියන්න බලන්න කවුරුද? කොන්දේසි වලට කියන්නේ conditions කියලා කියන්නේ කොන්දේසි වලට. පීටර් රොබේ කොන්දේසි බාර ගන්නේ. කියන්න බලන්න. කොහොමද කියන්නේ? Peter will accept your conditions. Peter will accept. අනාගතේ will accept. Peter will accept your conditions. ඔවුන් ටොම් වගේ සිසුම බාර ගන්නවා. ටොම් වගේ අයට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ බාර ගන්නවා. ටොම් වගේ සිසුම බාර ගන්නවා. ඒකත් අමාරු පාඩ. බාර ගන්නවා කියම accept වෙන්නේ ප්‍රසන්ට් ටෙන්ස්. ඒක කොහොමද වෙන්නේ? they accept. ඒගොල්ලෝ බාර ගන්නවා students. සිසුම like Tom. like Tom කියන්නේ Tom වැනි. Tom වගේ. Tom වගේ සිසුම බාර ගන්නවා. නේද? they accept students like Tom. මම මේ වගකීම බාර ගන්නම්. කොහොමද කියන්නේ මම මේ වගකීම බාර ගන්නම් කියලා? කොහොමද කියන්නේ? I'll accept that responsibility. එතන I'll කියන්නේ I will කියන එක. accept that responsibility කියන්නේ වගකීම. I'll accept that responsibility. අපි සියලු ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ් බාර ගන්නවා. ඔව් කියන්න පුළුවන් කාර්යද? We accept all major credit cards. දැන් හමුදාවේ ඉන්න major කියන්නේ උසස් නිලධාරීන් නේද? major කියන්නේ ප්‍රධාන. එහෙනම් major problems කියන්නේ ප්‍රධාන ප්‍රශ්න. major lessons කියන්නේ ප්‍රධාන පාඩම්. දැන් මේ අද කරන පාඩම ටිකක් ප්‍රධාන පාඩමක්. major lesson එකක්. දැන් වෙනද කරන පාඩම් වලට වෙනස්. ටිකක් ප්‍රධානයි මේ පාඩම. ඒතර මේක මිස් කරගන්න ටිකක් හොඳ නැහැ. ඒක ඕන. වීඩියෝ එකක් හරි බලලා අල්ල ගන්න ඕන. දැන් මම මේක අයින් කරනවා. එතකොට ආපහු සැරේ මම දානකොට ඒක ඔයගොල්ලෝ කියන්න මේක මට සිංහලෙන් කියන්න. අපි ඔහුගේ ආරාධනාව බාර ගන්නවා. කවුරුද කියන්න? කියන්න. We accepted his invitation. බාරගත්තා. We accepted his invitation. දෙවෙනි එක. පීටර් රොබේ කොන්දේසි බාර ගනීවි. කියන්න බලන්න. පීටර් රොබේ කොන්දේසි බාර ගනීවි. කියන්න. Peter will accept your condition. Peter will accept your condition. Peter will accept your conditions. දැන් මේ අද දවස නම් ඉතින් ගොඩක් වෙලාවට දැන් නත්තල් හිට එනවා ගොඩක් ළමයි ඉතින් ප්‍රශ්න ගෙවල් වල අත් කරනවා යනවා තියෙනවා. නමුත් ඕගොල්ලෝ නම් පුළුවන් වෙලාවට ඕගොල්ලෝ අදාව එක ගොඩක් හොඳයි. ඕගොල්ලෝ දැක්ක නේද ගොඩක් දේවල් ඕගොල්ලෝ ඉගෙන ගත්තා. මේ කියන්නේ මූලික දේ ඉගෙන ගත්තා. දැන් මේ මූලික දේ මේකෙන් තමයි බලන් ඉද්දි භාෂාව ඉවර වෙනවා.
කියන්නේ මට මේ ටෙන්ස් verbs ටික ඉවර වෙච්ච හැටි මට එක දවසින් ටෙන්සස් ඔක්කොම ගන්නට පුළුවන්. ඒ කියන්නේ ඇක්ටිව් විතරනේ පැසිව් ඇක්ටිව් දෙකම. ඒ ඉගෙන උගන්නන්න පුළුවන් කියන්නේ මේ මම උගන්ලා ඉවර කර අත හොද ගන්න නෙමෙයි. ළමයින්ට පුළුවන් වෙන විදියට. ඉතින් දැන් මේ මූලික දේ ඔයගොල්ලෝ අල්ලගත්තා. ඔයගොල්ලෝ අද ආවේකින්. ඉතින් මම අනිත් අයටත් දැන් මේක අල්ලගන්න පුළුවන්. ඒගොල්ලන්ට මම මේ රෙකෝඩ් එක දානවා. ඔයගොල්ලන්ට තව අවශ්‍ය වුණොත් මේ රෙකෝඩ් එක බලන්න. ඒක බලන්න බැරි නම් මට ඔයගොල්ලෝ YouTube ගැන ඊමේල් එක එවන්න ඕන. හරි? මට බලන්න බැරි නම් කියලා එවන්නකො බලන්න බැරි කියලා. එතන මම ඒක හදලා දෙන්නම්. මොකද දැන් මෙතන ඉඳලා අපි ඉස්සරහට යන ඒවා ටිකක් තීරණාත්මක විදිහට තමයි යන්න ඕනේ. දැන් අපි මුලදී අර ප්‍රශ්න පත්‍ර කර කර ඔයගොල්ලන්ම ටික පුරු කරගත්තා. දැන් ඉන්න ඔයගොල්ලෝ දැන් තත්ත්වෙක. දැන් ඉතින් ඉංග්‍රීසි එක හදා ගන්න ඕනේ. හරි. දැන් එතකොට මේක හදන්න බලන්න. ඔවුන් ටොම් මගේ හිසුම් වාර ගන්නවා. කියන කොහොමද කියන්නේ? ප්‍රශ්න කියන්න පුළුවන්ද? They accept student like Tom. හරි. They accept students like Tom. හරි. මම මේ වගකීම බාර ගන්නවා. කියන කවුරු හරි කෙනෙක්? මම ඒ වගකීම I will accept the responsibilities. අන්න හරි. I will accept that responsibility. I will කියන එක තමයි I will කියලා දාලා තියෙන්නේ. හරි. I will කිව්වත් කමන්නේ I will කිව්වත් කමන්නේ. මේ කෙටි කරන්න පුළුවන් මේක. ඊළඟ එක අපි සියලු ප්‍රධාන ක්‍රෙඩිට් කාඩ් බාර ගන්නවා. ඔක හදන්න බෑ. කියන්න මට. We accept all major credit cards. We accept all major credit cards. We accepted his invitation. Peter will accept your conditions. They accept students like Tom. I'll accept their responsibility. We accepted all major credit cards. දැන් ඔයගොල්ලෝ ඉතින් ඉස්සරහට යනවා. ඊළඟ ක්‍රියාපදේ. චෝදනා කරනවා. උසාවියකට ඔයගොල්ලෝම දාන්නේ කවුරු හරි චෝදනා කරලා නේද දාන්නේ. චෝදනා කරනවා නැමැති ක්‍රියාපදේ. ඒකේ ඉන්ෆිනිටිව් එක තමයි to accuse කියන එක. accuse. හරි දැන් ඕක accuse කියලා තමයි શબ્ද කරන්නේ. ඔයගොල්ලෝ පහතුරු ලංකාවේ શબ્ද කරන්නේ accuse කියලා. හරි. accuse. සුද්දෙක් ඉතින් ඇයන්න කියන්නේ ඒගොල්ලෝ කියන්නේ accuse කියලා. හරිනේ. ඊට පස්සේ present tense එක accusers accuse චෝදනා කරනවා. S form එක දෙනවා S n නැති එක දෙනවා. accusers S n කාට දෙන්නේ? he she it සහ he she it වලින් නියෝජනය කරන්න පුළුවන් නාම පද වලට. ඊළඟට past tense එක අනිවාර්යයෙන්ම accused ed එනවා. මේක weak verb එක. future එක මොන weak strong දෙකෙන් මොකක් ආවත් will මයි එන්නේ. will accuse චෝදනා කරાવી. on the will accuse. And to accuse, accusers, accused, will accuse. මේ විදිහට ඔයගොල්ලන් ලියන්න පුළුවන් වෙන්න ඕන. චෝදනා කරනවා නම් ඒක ක්‍රියාව, චෝදනා කරනවා, චෝදනා කෙරුවා, චෝදනා කරා. මේ true form එක ගත්ත හැටි අනිත් දේවල් ටික ලියා ගන්න වෙන්න ඕන. හරිද? හරි. එහෙමනම් අපි යනවා මේකේ වාක්‍යයක් හදන්න. බොරු කිව්වා කියලා උඹට චෝදනා කරනවා. කියන්න බලන්න. දිගයි නේද බොරු කිව්වා කියන they accuse me offline මෙන්න මේ off ඇවිල්ලා ඊට පස්සේ off වලට පස්සේ ඉතින් off කියන නිපාතයන්නේ ඕනම නිපාතයට පස්සේ ක්‍රියාපදයක් කරනවා නම් ing එන්නේ. එතන මේ accuse me offline offline එක තමයි එන්නේ බොරු කිව්වා කියලා චෝදනා කරනවා offline like එක බොරු කියනවනේ. ඊළඟට අපේ අම්මා මට චෝදනා කරනවා කියන මොන කවුරුහරි අම්මා આવුත් නම් accuse කියන්න බෑ. මොකද she දාන්න පුළුවන් හින්දා accusers කියලා කියන්න ඕන. කාටද පුළුවන් කියන්නේ? My mother accuses to me. My mother accuses me to win. My mother accuses. My mom accuses me. ඊළඟට මුදල් සොරකම් කිරීම ගැන ඇය ඇගේ සහෝදරයාට චෝදනා කළා. මේ එහෙම ගැන මොනවා හරි යමක් කියදී ඔෆ් ඇවිල්ලා ing ගන්න. ඔයාලට ඕක හදලා කියන කාටද කියන්න පුළුවන් බලමු.
කවුරු හරි කෙනෙක් කියන්න. අදලා කියන්න. කාටද පුළුවන්? උදාහරණ සොරකම් කිරීම ගැන ඇය ඇගේ සහෝදරට චෝදනා කරනවා. දැන් චෝදනා කරන්නේ ඇය. එම්නම් ඇය මුලට එනවා she කියලා. චෝදනා කරනවා කියන්නේ accusers. She accuses. කාටද චෝදනා කරන්නේ? ඇගේ සහෝදරයාට. She accuses her brother. ඒතර මොකක් ගැනද of ගන්න? She accuses her brother of stealing money. වරකම් කරනකොට කියන්නේ steal. She accused අතීත කාලේ චෝදනා කළා නම් accused කියනවා. She accused her brother of stealing money. She accused her brother of stealing money. මම අනිත් පාර මේ වහනවා දන්නේ නැතිව පොඩ්ඩක් සතහනක් ගහගෙන ඊට පස්සේ මට හරියට කියන්න ඕන. නරක මිතුරෙක් වුණා කියා එමට ප්‍රසිද්ධියේ චෝදනා කළා. කාටද කියන්න පුළුවන්? නරක මිතුරෙක් වුණා කියලා. ප්‍රසිද්ධියේ චෝදනා කළා. එහෙමනම් accused කියලා එන්නේ ed එක. චෝදනා කළේ කවුද? ඇය. එහෙමනම් ඇය මුලට ගන්න. She accused. චෝදනා ලැබුව එක්කෙනා ඊළඟට එන්න me. She accused me which is ඕනනම් අපි කියන්න පුළුවන් in public කියලා. She accused me in public. ප්‍රසිද්ධියේ චෝදනා කළා. මොකක්ද සම්බන්ධය? of දාලා ing ගන්න. of නරක මිතුරෙක් වුණාට of being a bad friend. ඒ වගේ නේද? She publicly accused me. Publicly in public ඕන එකක් ගන්නලා. She publicly accused me of being a bad friend. He publicly accused me of being a bad friend. පිරිමි බොහෝ විට තාර්කික නැති බවට කාන්තාවන්ට චෝදනා කරති. දැන් පිරිමි, ඒ කියන්නේ men තමයි චෝදනා කරන්නේ women ගෑනුන්ට. කොහොමද පටන් ගන්නෙ? අපි men කියන එක තමයි මුලට ගන්න ඕන. men ඒකට චෝදනා කරනවා. එහෙනම් men කියන එකට he sheet ගන්න බෑනේ. s නෑ. එහෙමනම් accuse, men accuse. චෝදනා කරන්නේ කාටද? කාන්තාවන්ටනේ. එහෙනම් men accuse women. මොනවා කියලාද? of කියලා පටන් අරගෙන අරක සීසන් එක දාගන්න. බොහෝ විට කියදී often කියලා එන්නේ. හරි බොහෝ විට. බලමු. men often accuse women. මිනිස්සු බොහෝ විට ගෑනුන්ට චෝදනා කරනවා. of not being logical. logical නොවීම ගැන. ඒ කියන්නේ තාර්කික නොවීම ගැන. නැති බවට චෝදනා කරනවා. men often accuse women of not being logical. මේගොල්ලෝ හොඳට බලා ගන්න ඕන ඕක. ඊට පස්සේ මම ඔයගොල්ලෙන් ආයෙත් ඕකම අහනවා. They accuse me of lying. My mom accuses me. She accused her brother of stealing money. She publicly accused me of being a bad friend. Men often accuse women of not being logical. Right. අපි හැමතැනම යනවා. ඔයගොල්ලෝ මට කියන්න. බොරු කිව්ව කියලා ඔවුන් මට චෝදනා කරනවා. ඒක බලන්න කියන්නේ. කියන කවුරුද? කියන. රශ්මි කියන්න බැයිද? They accuse me of lying. They accuse me of lying. ඊළඟ එක අපේ අම්මා මට චෝදනා කරනවා. ඒ කියන්නේ My mom accused me. my mom accuses me. accuses. My mom accuses. ඒක කියනනේ. My mom කියන්නේ she ගන්න පුළුවන්. My mom accuses me. ඊළඟ එක මුදල් සොරකම් කිරීම ගැන ඇය ඇගේ සහෝදරයාට චෝදනා කළා. මම කියන්නේ කවුරුද? ඔවින් අනුක කොහොමද? She accused her brother of stealing money. She accused her brother of stealing money. ඊළඟට නරක මිතුරෙක් වුණා කියා ඇයවට ප්‍රසිද්ධියේ චෝදනා කළා. කියන්න මම කවුරු හරි සනුක බැයිද කියන්නේ? රශ්මි
She publicly accused me of being a bad friend. ඊළඟ පිරිමි බොහෝ විට තාර්කික නැති බවට කාන්තාර චෝදනා කරති. මොකද කියන්නේ? ඔබින් පුළුවන්ද? සමිදු? ප්‍රශ්නේ පුළුවන්ද? Men often accuse women of not being logical. එහෙනම් accuse කියන එක හේතුව දෙන්නේ off වලට පස්සේ. හරි ඔය විදිය තේරුම් ගන්න. They accuse me of lying. My mom accuses me. She accused her brother of stealing money. She publicly accused me of being a bad friend. Men often accuse women of not being logical. හරි. දැන් එතකොට අපි යන්න ඕනේ ඉස්සරහට. තව මේ verb එකෙන් මම ඊට පස්සේ නතර කරනවා. මේ verb එක add එකතු කරනවා නෙමෙයි ක්‍රියාව. මේක මට දැන් ඔන්න බලන්න infinitive එක to add. අනිත් එක කියන්න කවුරු හරි present tense එක කියන්න. රශ්මි කියන්නේ present tense කොහොමද එන්නේ? බැයිද? ඔබින් කියන්න. දන්නේ නැද්ද? සවිදු කවුද දන්නේ present tense එක? දැන් මම විතරද කියලා තියෙන්නේ. adds adds දෙනවා add දෙනවා එකතු කළා. එතන එකතු කළා කියන past tense එක කොහොමද එන්නේ? කියන්න. added added. Added. එහෙනම් to add added. එහෙනම් දන්නවනේ ඔයාලා present tense past tense තියෙනවා. අපි වාක්‍යයක් හදමුකෝ. future tense එකේ දෙනවා will add කියලා. දැන් අපි යනවා. මේක වාක්‍යය. හෙන්රි වතුර එකතු කළා. කියන්න බලන්න හෙන්රි වතුර එකතු කළා. කොහොමද කියන්නේ? ඕනනම් කියන්න පුළුවන් වෙනවා. රශ්මි පුළුවන්ද කියන්න? කොහොමද කියන්නේ? Henry added water නෑ හෙන්රි added boy. ඊළඟට ටොම් ඉලක්කම් ටික එකට එකතු කළා. කියන්න බලන්න කොහොමද? කොහොමද කියන්නේ? රශ්මි පුළුවන්ද? ඉතින් බලන්න මම විනාඩියක් දෙන්න ඔයගලන්ට ඔක හදන්න පුළුවන් නම්. රශ්මි පුළුවන්ද කියන්නේ? ඒද කියන්නේ? කොහොමද? එකට එකතු කරනවා කියද්දි up කියන වචනේත් දානවා. Tom added up the numbers. ඔය ලියා ගන්න. එකට එකතු කරද්දි up added up. Tom added up the numbers. ඊළඟට මම මගේ නිවසට කාමරයක් එකතු කළා. කියන්න කවුරු හරි කවුද කියන්නේ? සමිඳ පුළුවන්ද? සනුක නේද? සවිදු කියලා මම කියන්නේ. සනුක පුළුවන්ද? I added the room my house I added a room to වෙනව නේද පුතෝ? I added a room to my house. මගේ නිවසට to my house. 2 වෙනවා 2 වෙන්නේ ඔය ගැන මහා ලොකුට කරදර වෙන්න එපා. ඔය විදිහට තේරෙන්න පටන් ගන්නවා. මේ යනකොට තේරෙන තරම අල්ල ගන්න ඉස්සෙල්ලා. ඊළඟට මම ඔහුගේ නම ලයිස්තුවට එකතු කළා. මම ඔහුගේ නම ලයිස්තුවට එකතු කළා. කවුරුද කියන්නේ? ඔවින් කියන්නේ? මම ඔහුගේ නම ලයිස්තුවට එකතු කළා. I added to list. I added his name නේද පුතා? හරි 2 දැම්ම list එකට ඒක හරි. I added his name to the list.
මම ඔහුගේ නම එකතු කරලා let's do. ඊළඟට ඔහු කෝපි එකට සීනි චුට්ටක් එකතු කරලා. චුට්ටක් කියදී a little sugar. කවුරුහරි කියන්න මට. ඔහු කෝපි එකට සීනි චුට්ටක් එකතු කරලා. කියන්න. කොහොමද එන්නේ? He added a little sugar to the coffee. He added a little sugar to the coffee. මෙතනදී ඔයගොල්ලෝ මේක බලන්න මේක හරි වැදගත් එකක්. මොකද මේක ගොඩක් ප්‍රයෝජනයි අපිට. මේ එන විදිහ මම ඔයාලට මේකෙන් මේ මොකද්ද මේක මේ එක්සර්සයිස් ටිකක් පස්සේ දෙන්නම් ඔයගොල්ලෝ හදන්න. මේක අල්ලගන්න. අද මම මේක ටිකක් අයින් කරනවා ඊට පස්සේ ආපහු මට ඕක කියන්න ඕනේ. කියන්නේ හෙන්රි වතුර එකතු කළා. කවුරු හරි කියන්නේ? කියන්නේ. Henry added water. අන්න හරි. හෙන්රි added water. ඊළඟට ටොම් ඉලක්කම් ටික එකට එකතු කළා. කියන්නේ Tom added up the numbers. Tom added up the numbers. Tom added up the numbers. එකට එකතු කරනවා කියන්නේ add up කියන එකක් කියනවා. මම මගේ නිවසට කාමරයක් එකතු කළා. කියන්නේ කියන්නේ I added the room my house. to my house. I added a room to my house. To ඕන. ඊළඟට මම ඔහුගේ නම ලයිස්තුවට එකතු කළා. කියන I added his name to list. I added his name to the list. the කියන එක ඕන. හරිද? ඊළඟට ඔහු කෝපි එකට සීනි චුට්ටක් එකතු කළා. කියන He added little sugar into coffee. In the coffee. he added a little sugar to the coffee. To the list වගේම බලන්න to my house to the list to the coffee. ඒක වතාවට තමයි වෙන්නේ. හරි. දැන් එතනින් එහාට ඊට පස්සේදී අපි නතර කරනවා මේක. ඔයගොල්ලෝ මතක තියාගන්න දැන් අපි ගොඩාක්ම වැදගත් දෙයක් පද කළේ අද පාඩම ගොඩක් වැදගත් දෙයක්. ඒකෙදි අපි පටන් ගත්ත කොහොමද මේ ටෙන්සස් හදන්න බේසික් ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක තමයි මේක. මෙතනින් එහාට අපිට ඉස්සරහට යන්න තියෙනවා verbs ටිකක් තව ඉගෙනගෙන ඊට පස්සේ active voice passive voice reported speech රචනා ලියන හැටි ඔය හැමදේම මෙතනින් තමයි ගොඩනගන්නේ. ඒ කියන්නේ වාක්‍යයක් ලියන්නේ හැදෙන්නේ මෙතනින්. හරි. එහෙමනම් මෙතනින් නතර කරනවා.